අපේ ශරීරයේ හැම වැදගත් ඉන්ද්‍රියක්කට මේ තර්ජනයක් තියෙනවා මේ කොරෝනා වෛරසය. මේ මරණ වලින් 3ක්ම වෙලා තියෙන්නේ නිවෙස් තුල. ඉතින් සමාජගත වෙලා නැහැ කියන්නේ මොකද්ද? මොකද අඟහරුගත වෙලාද මේ එකට කියන්න තියෙන්නේ. මොකද නිවෙස් තුලම නැත්තම් කොරෝනා සෙන්ටර් එකේ නැත්තම් අර මේ වෙනත් රටකින් ආපු අය නෙවෙයි, රෝහලක නෙවෙයි. ඒගොල්ලෝ නිවෙස් තුල ඉන්නකොට තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. මරණවත් රෝගීන් ගැනවත් අපට ඒවා ගැන අනාවැකි කියන තාම කල් වැඩි. කෙසේ නමුත් අපි විශ්වාස කරනවා මේ ආසියාතික මේ පෙරදිග සමාජයේ තිබ්බ මේ සංස්කෘතික සහ මේ ආහාර රටාව සහ මේ ඇවතුම් පැවතුම් අනුව අපේ යම්කිසි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බටහිර රටවලට සාපේක්ෂව මේවට දෝෂ අඩු වෙන්න පුළුවන් කියන කාරණේ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි රංග්‍ර ශ්‍රී ලංකා රූපවාහිනියේ රටමැද දේශපාලන කතිකාව බොහෝ දෙනෙක් ආදරය කරන වැඩසටහනක්, බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වන වැඩසටහනක්. අද දවසේත් අපේ රටේට බලපාන ඔබට මට බලපාන තීරණාත්මක මාතෘකාවක් පිළිබඳව, තීරණාත්මක කාරණාවක් පිළිබඳව අපි මේ සංවාදයේ ඔබට ගේන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම රට දිනපතා මූණපාන ව්‍යසනයන් පිළිබඳව, දේශපාලන ගැටලු පිළිබඳව, ජනතාව විසින් දිනාගත යුතු දේශපාලන තත්ත්වයන් පිළිබඳව අපි අපේ සංවාදයේ දිශාගත කරනවා. සැබවින්ම අපි මේ මොහොතේ අපට සියල්ල අමතක කරන්නට හැකියාවක් නැහැ. දේශපාලන වේදිකාවේ දේශපාලන පිටියේ බොහෝ ප්‍රශ්න, බොහෝ ගැටලු මතුවුණා. ඒවට කිසියම් විසඳුම් ලැබෙනවාද නැද්ද කියන කාරණේ අපට තාම ඉතිරි වෙලා තියෙනවා. පසුගිය සංවාද මාලාවක් ඇතුලේ අපි මේ රටේ දේශපාලනික වෙනස්කම් ටික පිළිබඳව යම් සාකච්ඡා කීපයක් පැවැත්තුවා. හැබැයි අපි දිගින් දිගටම පීඩාවට පත්වන, අපිව පෙළන, අපිව බිම දාන කොරෝනා වසංගතය තාම අපෙන් ඈත් වෙලා නැහැ. දිගින් දිගටම ජනතාවට පහර දෙනවා. අපි හිතුවේ නැති විදිහට, විශ්වාස කරේ නැති විදිහට කොවිඩ් නව රැල්ලක් මතුවෙලා මේවා විවිධ පොකුරු හැටියට හඳුනා ගත්තත් මේ සියල්ල මිනිස්සුયો මේ මනුෂ්‍ය ජීවිත මේ අනතුරෙන් ගලවා ගැනීම සඳහා එක සටන් බිමක් සේ සලකා කටයුතු කරන්නට අවශ්‍යයි. සියලු මිනිසුන්, දේශපාලන කණ්ඩායම් තම තමන්ගේ දේශපාලන මතවාදය, දේශපාලන දෘෂ්ටිය පස්සේ කළා මේ ජනතාවට සෙතක් සැලසීම සඳහා. තිරසාරව මේ කොරෝනා වසංගතයේ මේ පුංචි දිවයිනෙන් අතුගා දැමීමට කටයුතු කළ යුතුයි කියන විශ්වාසය අපි ඉන්නවා. අපි මාධ්‍ය කණ්ඩායමක් හැටියට මේ ගැන පසුගිය කාලේ අපි ප්‍රමාද වුණේ මේ සාකච්ඡාව නැවත මේ සාකච්ඡාවට බඳුන් කරන්නට. පහුගිය කාල සීමාව ඇතුළේ අපි දිගින් දිගටම කිසියම් සමාජ පර්යේෂණ ගණනාවක හිටියා. මේ සම්බන්ධව තියෙන ප්‍රතිකාර ක්‍රම, මේ සම්බන්ධව තියෙන උනන්දු වෙන කණ්ඩායම්, වෛද්‍යවරුන් සහ විශේෂඥයින් පිළිබඳව අපි අවධානයෙන් ඉඳලා අපි හිතුවා යම් සාකච්ඡාවක් අද දවසේ ආරම්භ කරන්න අවශ්‍යයි. අපිට කිසියම් ආයුධ සන්නද්ධ කණ්ඩායම් වලට හැකියාව තියෙනවා රෝගීන් අත්අඩංගුවට ගන්න, රෝගීන් හඹා ගිහිල්ලා රෝගීන්ව නිරෝධායනයට ලක් කරන්න. හැබැයි මේ වෛරසය හඹා යන්න ගිහිලා වෛරසය විනාශ කරන්න හැකියාවක් නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ තනි පුද්ගලයන් සන්නද්ධ මිනිසුන් බවට පත් වෙන්න ඕනේ. වෛරසය පරාජය කළ හැකි මිනිසුන් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මේකේ කාරණා හේතු කොටගෙන සමාජ ව්‍යාප්තිය තියෙනවද නැද්ද කියන විවාදවත් අපි මේ වෙලාවේ අනවශ්‍යයි. කොහෙන්ද ආවේ, කොයි පොකුරද කියන කතාවත් අපි පස්සේ කළා. අපි අද හිතුවා කල්පනා කරන්නට. බොහෝ දෙනෙක් අපිට ලිපි ඒවා තිබුණා, දුරකථන ඇමතුම් ලබා දුන්නා, විශාල සංඛ්‍යාවක් දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඇයි අපි නිහඬ එක වතාවක් අපි කතා කරන්න උත්සාහ කළා මේ කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා, ජය ගැනීම සඳහා දේශීයව ප්‍රතිකාර තියෙනවද, මේවා ඇයි ඉස්සරහට ගන්න බැරි කියන කාරණේ. කොහේ හෝ රටක එන්නතක් නිෂ්පාදනය කරනකම් අපි බලන්න ඉන්නවද ඊට මෙහා මේ දේශීය ඥානය සහ දේශීය සම්ප්‍රදායේ ඇතුලේ අපිට යම් විසඳුම් තියෙනවද ඉස්සරහට ගෙනියන්න කියලා. හැබැයි මේ සාකච්ඡාව අපි හිතාමතා යට ගැහුවා නෙවෙයි, සමාවෙන්න. ඔබ අපිට චෝදනාත් කරලා තිබ්බයි මේ සාකච්ඡාව අපි යට ගහන්නේ කියලා. නැහැ. අපි අද ඒ සාකච්ඡාවට කාලය උදා කරගත්තා. කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර ක්‍රම තිබේද කියන කාරණයයි අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. මේ සම්බන්ධව අපි ආරාධනා කළා අද දවසේත් වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය SMAR සෙනවිරත්න මහත්මයාට වෛද්‍යතුමනි අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අයබෝන් කියලා. ඒකම අපි ආරාධනා කරා බොහොම ප්‍රසිද්ධ බටහිර වෛද්‍යවරයෙකුට. ඒ තමයි සෝබාදහමේ වෙදකම් පිළිබඳව විශේෂ වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා හිතවතෙක් මේ මතවාදයේ සමග අපිත් එක්ක අයබෝන් කියලා පිළිගන්නවා නින්නාද මැදිරියට.
කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර ක්‍රම තිබේද කියන කාරණය අපිට සංවේදීව කතා කරන කාරණයක් වසංගතයේ තාමත් ඇවිල්ලා අපිට පහර දෙනවා. මම කැමති සංවාදය ආරම්භ කරන්න කොමසාරිස්තුමාගෙන් වයම් පළාත් ආයුධ කොමසාරිස් සෙනරත්න මහත්මයාණනි දැන් කොරෝනා වසංගතය ඇවිල්ලා යලි හිස ඔසවලා නැවත වතාවක් මෙය මර්ධනය කිරීමේ ක්‍රියාන්විතයක තමයි මචං ඔබතුමත් කමිටුව නියෝජනය කරනවා. එතකොට දැන් මේ දැනට මේ සම්බන්ධව විවාද පවතිද්දී ඔබතුමන්ගේ කෙටි උත්තරයක් පළමුව අපට ලබා දෙන්න කොරෝනා මර්ධනය සඳහා මැඩීම සඳහා ජය ගැනීම සඳහා අපට දේශීය ප්‍රතිකාර ක්‍රම තිබෙනවද? කොරෝනා වැනි වසංගත මර්ධනය කිරීම සඳහා දේශීය ප්‍රතිකාර අප සතුව තිබෙනවා. ඔබතුමාලා ඒ සම්බන්ධව අත්හදා බලලා තියෙනවද? බලමින් ඉන්නවද? බලමින් හිටියද? ඒ සඳහා අත්හදා බලමිනුත් ඉන්නවා, බලමින් සිටියා සහ අත්හදා බලන දෙයක් නැහැ. මේක අපේ වසර 4-5000ක ඉතිහාසයක අත්දැකීම් තියෙන දෙයක්. 아무තෙන් අත්හදා බැලීමට අවශ්‍ය දෙයක් නැහැ. නමුත් අපි මෑත කාලයේ විවිධ අත්හදා බැලීම් බලනින් කරලා තියෙනවා. ඉතින් එකෙන් අපිට කියන්න පුළුවන් මේ සඳහා යම්කිසි ප්‍රවේශයක් ගන්න දේශීය වෛද්‍ය කමිටුවට සහ ආයුර්වේද වෛද්‍ය කමිටුවට පුළුවන් කියන කාරණය. ඔව්. වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා, ඔබගේ අදහස ඔබ විශ්වාස කරන්නේ මේ කොරෝනා මඩින්නට කොරෝනා මර්ධනය කිරීම සඳහා වන දේශීය ප්‍රතිකාර තිබෙනවාද? ඒවා සාර්ථකද? පැහැදිලිව මම මාර්තු මාසයේ සිට දිගින් දිගටම මා පළ කළ මතය නම් මේකට මේ පාරම්පරික සහ පෙරදිග වෛද්‍ය ක්‍රමවල ඉතාම පැහැදිලි ප්‍රතිකාර තියෙන වැළැක්වීමේ ක්‍රම තියෙනවා. එය පාවිච්චි කිරීමට අපි නොගත් උත්සාහයේ ප්‍රතිඵලය තමයි වර්තමාන රැල්ල. ඒකන මම තාම පැහැදිලි මතයක ඉන්නවා. ඔබතුමන් කියන්නේ මේ නැවත කොරෝනා හිස එසෙව්වේ ඒ බඳු දේශීය ප්‍රතිකාර ක්‍රම අපි පිළිගත්තේ නැති හින්දා කියන කාරණය. ඔව්. ගමගේ මහත්මයානි මේ ගැන ජාතික පරිමාණයේ අපේ ජාතික කොරෝනා මර්ධන සැලැස්ම තුළ පෙරදිග සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳව පිළිගැන්ම තිබුණේ නැහැ. ඒවා හොර රහසේ පාවිච්චි කරලා තියෙනවා. මෙතුමා ඒකට සාක්ෂිදාරකම්. නමුත් මේ පිළිබඳව ඒ කමිටුව වල නැත්තම් මේ වැඩසටහන් තුළ ඒ ක්‍රමවේදයන් භාවිත කිරීමක් සිදු වුණේ නැහැ. ඊටාම අඩු මිලයකට වියදම් නැතුව අපේ ජන ජීවිතයේ තියෙන ක්‍රම මගින් මේ පාලනය කිරීම හැකියාව තිබුණා. ඒක දැනටමත් පරක් වැඩි. මෙය නිසා තමයි අපි අද ආර්ථිකව සෞඛ්‍යමය වශයෙන් අපි විපතටපත් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා වසර 40කටත් වඩා වැඩි කාලයක් බටහිර වෛද්‍යවරයෙක් හැටියට තමයි අභ්‍යාස කරන්නේ. තාමත් එහෙමයි. හැබැයි මෙසේ පවතිද්දී එන්නතක් පිළිබඳවත් ඔබතුමා මේ සමග කතා කිරීමේදී කියා සිටි ඊට වඩා විශ්වාසයක් තබනවා මේ අපේ ක්‍රම පිළිබඳව කියලා. ඇයි එහෙම කියන්නේ? එන්නත් පිළිබඳව මේ ඇත්ත තමයි ප්‍රතිශක්තිය ඇති කිරීමට එන්නත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ස්වා ගැනීමක්. නමුත් මේ විශේෂිත COVID-19ට එන්නතක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවක් ඒවා සමාජ භාවිතාවට දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන එතික්ස් නැත්නම් චර්යා ධර්ම ඒ පිළිවෙත් අනුව මේ එක මාසකින් දෙකකින් සමාජයට දාන්න බෑ. අපි බලන්න ඕනේ මේ එන්නතේ තියෙන අතුරු ආබාධ මොනවද කියන දේවල් සොයා බලලා තමයි පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ එන්නතක් සමාජයේ භාවිතා කිරීම තාම අනාගතයට බාර දෙයක්. ඒ නිසා මම හිතනවා අපි එන්නතකින් මේක පාලනය කිරීම බලා සිටීම ඒක තුළම අපි නැවත මේක ව්‍යාප්තියට ඉඩ හැරීමක්. ඒක නිසා මම හිතන්නේ අනිත් පැත්තෙන් එන්නත බාහිර ක්‍රියාකාරීත්වය අපේ තියෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදි කිරීමට ස්වභාවික අපේම ක්‍රම තිබියදී අපි රසායන ද්‍රව්‍ය පිළිබඳ අපි හිතන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මම මූලික මතු කරනවා. මම හිතනවා මෙතුමා අපේ කොමසාරිස්තුමා ආයුර්වේද ක්‍රමවල ප්‍රතිශක්තිය වැඩි කිරීමට පෞද්ගලික කාලීන පාරම්පරික වෙදකම තුළ සහ බටහිර වෛද්‍යවරු පවා මේ ප්‍රතිශක්තිය ඇති කිරීමට කළ හැකි දේවල් ගැන කතා කරනවා. දැන් මේක ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් නැතිකම තමයි බරපතලම අඩුපාඩු. ඔව්. අපි දැන් තව පළවෙනි වටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මතුමගේ විමසන්න දැන් කොරෝනා මර්ධනය සඳහා වන රාජ්‍ය වැඩපිළිවෙල රාජ්‍ය යාන්ත්‍රණය දැන් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නමුත් අපි මේවා ප්‍රතිඵල ලබා ගන්නවා වගේ
රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම මරණ සංඛ්‍යාව වැඩි වීම සම්බන්ධව දත්ත ලබා ගැනීමට අමතරව මොනවද මේ රාජ්‍ය පැත්තෙන් මේ මර්ධනය කිරීම සඳහා අපි දන්නවා කිසියම් නීති සම්පාදනය කරලා තියෙනවා නිරෝධායන ඇඳුරු නීතිය උදකලා කිරීම ආදී කටයුතු බොහොමයක් කරමින් ඉනවා මේ ක්‍රියාන්විතයේ ඇතුලේ මොනවද සැබෑවට මේ වෛරසය පරාජය කිරීම සඳහා රාජ්‍ය විසින් කරගෙන යමින් තිබෙන්නේ මේ වෙලාවේ? ඇත්තටම මේ වෙලාවේ දැන් විශේෂයෙන්ම මේ කොවිඩ් සම්බන්ධ ජාතික කමිටුවක් තියෙනවා. ඒ කමිටුවෙන් අමතරව පළාත් කොවිඩ් කමිටු තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ලේකම්ලා තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කමිටු තියෙනවා. ඊට අමතරව අපි විශේෂයෙන් අපි ආයුර්වේද ග්‍රාමීය කොරෝනා කමිටුත් අපි හදලා තියෙනවා ගම් මට්ටමනුත්. එතකොට මේ විදිහට තමයි මේක පාලනය කිරීමේ ක්‍රමවේදය ගලාගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් කොවිඩ් කමිටුව වුණත් සතියකට සැරයක් රැස් වෙලා විශ්ලේෂණය කරනවා කොහොමද මේ කටයුතු සිද්ධ වුණේ කියන කාරණේ සම්බන්ධව. දැන් ප්‍රධාන වශයෙන් අපි බටහිර වෛද්‍යකමේ ගත්තන් පස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම PHI මහතුරු හරහා ඒ ක්‍රමවේදය ගලාගෙන යනවා. ඒතකොට අපි ආයුර්වේද ගත්තන් පස්සේ ඇත්තටම පළාත් කොමසාරිස් විදිහටත් එතනින් එහා ගත්තන් පස්සේ ප්‍රජාසෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍යවරු විදිහටත් ඊට පස්සේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ඉන්න ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු විදිහටත් මෙහි අධීක්ෂණ කටයුතු සහ නියාමන කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් මගේ වයම් පළාතේ මට සෑම කොට්ටාසයකම ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු දෙවෙනිකට වැඩියෙන් හැම කොට්ටාසයකම ඉන්නවා. ඒතකොට ඒ අය හරහා ග්‍රාමීය එතකොට තියෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ ඒ ඉන්න කමිටුවේ අය හරහා විශේෂයෙන්ම නිරෝධායනට ලක් වෙන පිරිස්. දැන් අද වෙනකොට හරියටම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් 217ක් රෝගීන් ඉන්නවා. ඒ වගේම නිරෝධායන වෙන පුද්ගලයන් 11410ක් ඉන්නවා. එතකොට මේ පිරිස බටහිර වෛද්‍යකමේ පැත්තෙනුත් ආයුධ වෛද්‍යකමේ පැත්තෙනුත් දෙපැත්තෙන්ම ගොඩක් වෙලාවට නිරෝධායන වෙන පිරිස සහ ඒ ආශ්‍රිතයන් නියාමනයේ සහ ඒ අවශ්‍ය කාරණා සිද්ධ වෙනවා. ඒතකොට විශේෂයෙන් අපේ පැත්තෙන් අපි සිද්ධ කරන්නේ නිරෝධායන වෙන පිරිස් සහ ඒ ආශ්‍රිතයන් පළවෙනි ආශ්‍රිතයන් වෙන්න පුළුවන් දෙවෙනි ආශ්‍රිතයන් සඳහා අර ඔබ කිව්වා වගේ මේක මේ එන්නතක් යනකම් බලා ඉන්න නැතුව මේකට මුහුණ දෙන්න පුළුවන් පුජ්‍යලයකු සෑදීමේ ක්‍රියාවලිය තමයි අපි සිද්ධ කරන්න යන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය බහුවිධ වූ විවිධ වූ උපක්‍රම තියෙන. අත්‍තරම මේක බෙහෙත් වලින් විතරක් නෙවෙයි අපේ වෛද්‍යකමේ ගත්තන් පස්සේ ආහාර ඖෂධ විහරණ කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ආහාර තියෙනවා, විහරණ කියන්නේ අපගේ ඇවතුම් පැවතුම් තියෙනවා, ඒ වගේම ඖෂධ තියෙනවා. ඒතර මේ කාරණා තුනම එක විදිහට මේකේ බලපාතන. ඒක ඕනම රෝගයකටත් එහෙමයි, කොරෝනා වලටත් එහෙමයි. ඉතින් ඒ නිසා මේක විශේෂයෙන්ම ආයුර්වේදයේ කිව්වහම මේක වෛද්‍යකමක් නෙවෙයි, ඒක දර්ශනයක්. ඒකෙදී නිරෝගී පුජ්‍යලයාගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමත් රෝගී වූ පුජ්‍යලයා නිරෝගී බවට පත් කිරීමත් කියන ප්‍රධාන අරමුණ දෙක තමයි තියෙන්නේ. ඉතින් ඒ ඔස්සේ යනකොට කොරෝනා කියන නමට මේ තරම් බීතියක් ආවා වුණාට ශේෂ්ත්‍රයේ ඉන්න පුජ්‍යලෙක් වශයෙන් තාක්ෂණික දැනුම තියෙන පුජ්‍යලෙක් වශයෙන් එහෙම බයක් අපට දැනෙන්නේ නැහැ. එහෙම බයක් අපට දැනෙන්නේ නැහැ මේ සම්බන්ධව. මොකද මේ සම්බන්ධව අවශ්‍ය ඒකට අවශ්‍ය අංගෝපාංගය අවශ්‍ය සියලු දේවල් අපි සතුව තියෙනවා. ආහාර විහරණ ඖෂධ කියන මේ කාරණා තුනෙන් මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය සහ ඒ පළපුරුද්ද ඒ හැකියාව අපට වගේම අපේ මුතු මිත්තයන්ට තිබ්බ. ඒ වගේම මේ අද ඉන්න සමාජයේ දේශීය වෛද්‍යවරුන්ට ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරුන්ට කාටත් ඒ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ නිසා මේ විශ්වාසයේ මල්පල ගැනීම සඳහා ඒ විශ්වාසයට අවශ්‍ය යාන්ත්‍රණයක් තමයි දැන් මේක ක්‍රියාත්මක කරන්න තියෙන අවශ්‍ය වෙන්නේ. ඔව්. නමුත් ඒ කියමනේ අපිට යම් ගැටලු තියෙනට පුළුවන් ඉදිරියේ විසඳා ගැනීමට නම් තව එක ප්‍රශ්නයක් ඔබතුමාගේ විමසන්න තියෙනවා මෙතුම ළඟට යන්න කලින්. දැන් PCR පරීක්ෂණ කිරීම, පරීක්ෂණ වාර්තා ලබා ගැනීම, රෝගීන් සොයා යාම, උණු නිරෝධායනයට සහ ස්වයං නිරෝධායනයට ලක් කිරීම, නිවෙස් තුළ නිරෝධායනයට ලක් කිරීම. දැන් මේ බඳු රාජ්‍ය වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල ඔබතුමාලා එක්ක ඒකාබද්ධවද කරන්නේ? ඒ සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? නෑ මේ ඒකෙන් සෑහීමකටපත් වෙනවද ඔබතුමා? මේ වැඩපිළිවෙල සමහර තැන්වල ඒකාබද්ධව සිද්ධ වෙනවා. සමහර තැන්වල දැන් මං ගාව තියෙනවා මේ ලිස්ට් එකේ ප්‍රාදේශීය කොටස 46ම කොහොමද මම මේ වෙනකොට 5665 දෙනෙකුට 65 දෙනෙක් වෙනුවෙන් මේ මගේ නිරෝධායන ඖෂධ මම බෙදා දීලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඉන්නවා 11410ක් අද වෙනකොට. ඉතින් මේකෙදී සමානට දැන් නිරෝධායන මධ්‍යස්ථාන වලට සහ මේ නිවස් වලට දේශීය බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම උතුමල සපයනවද? සපයනවා. අපිට ඉල්ලුවොත් සපයනවා. ඒ කියන්නේ
සපයන්නේ එක්ක ප්‍රජා පොලිස් ඒකකේ එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්තුමා එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍යනිලධාරී එහෙම නැත්නම් PHI මහත්තයා. මේ අය අපෙන් ඉල්ලුවම් පස්සේ අපි ඒක සපයනවා. පළවෙනි වටේදීත් කොරෝනා පළවෙනි රැල්ල කියලා ආපු වෙලාවෙදිත් ඔබතුමා ඔව් පළවෙනි රැල්ල කියලා වගේම මීට වඩා 1 ලක්ෂ ගාණක් වගේ ප්‍රමාණයකට මම බේත් දුන්නා ඒ වෙලාවේ. නමුත් දැන් මේ වෙලේ තාම අපිට ඒක විශාල කාලයක් ගියානේ. නමුත් මේ වෙලෙත් ඒ අවශ්‍ය දේවල් හදාගෙන අවශ්‍ය ප්‍රමාණය අපේ ඉල්ලුම අපි සපුරාගෙන යනවා පළාතක් විදියට. සෑහීමකටපත් වෙනවද රජයේ වැඩපිළිවෙල පිළිබඳව? ඔව් රජයේ වැඩපිළිවෙල පිළිබඳව සෑහීමකටපත් වෙනවා. වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහත්තයා ඔබතුමා සෑහීමකටපත් වෙනවද රජයේ නැති මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාගේ අදහස සහ විවේචනය? දැන් මම සෑහීමකටපත් වීම මට පොඩ්ඩක් විස්තර කරලා කියන්න ඕන. මොකද මගේ මම පෞද්ගලික සෑහීමකටපත් වෙලා වැඩක් නැහැ මේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැත්තම්. දැන් මෙතුමා කිව්වා බොහොම කෙටියෙන් කුරුණෑගල වසංගත රෝග නැත්නම් කොවිඩ් පාලන කමිටුවේ සමාජිකයෙක් මෙතුමා. දැන් මෙතුමා මා සමග එන විට වාහනේදී කිව්වා මේ කොයිතරම් දුරට මේ ආයුර්වේද ඖෂධ පාවිච්චි කරනවාද කියලා සමහර සෞඛ්‍ය වෛද්‍යනිලධාරීන් සහ ආයතනත් එක්ක. දැන් බලන්න ගමගේ මේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හරි මාධ්‍යවල අපි දකින්නේ මේ වසංගත රෝග විශේෂඥ මහත්මයා ඉන්නවා, දොස්තර මහත්තයා පෙනී හිටිනවා. එතකොට මේ බටහිර වෛද්‍යරු මාධ්‍ය ප්‍රකාශකයන් ඉන්නවා. නමුත් කොතැනකවත් මම දැකලා නැහැ මේ ආයුර්වේද වෛද්‍යවරු කරන වැඩ කොටස මාධ්‍යවල රාජ්‍ය මාධ්‍ය තුලවත් මේ පෙනී හිටිනවා හරි දක්වන මම දැකලා නැහැ. කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. දැන් කරලා තිබෙනවා මෙතුමා කිව්වනේ. දැන් කරු ප්‍රමාණය කරලා තියෙනවා. කරලා තියෙනවා. පෙන්ලා නැහැ. ඒ ප්‍රමාණය හරිය පෙන්වන්නේ නැහැ. පිළිගැන්මක් නැහැ. ඒ වගේ මේ කමුටු වල ඒගොල්ලෝ හිටියත් මට පේන්නේ ඔය කියන යන්ත්‍රණයක් තියෙනවා. මේක යුද්ධයකදී ඉන්න සෙබළුන්ගේ යන්ත්‍රණය වගේ හොඳ යන්ත්‍රණයක් පහළටම තියෙනවා. PHI ඔක්කොම ඔය පහළම මට්ටමේ සම්බන්ධක දක්වම තියෙනවා. නමුත් මේකට ඥාණය දෙන මේ වැඩපිළිවෙල හදන වැඩ කොටසේ මේ ආයුර්වේද වෛද්‍යවරු පෙරදිග වෛද්‍යවරුන්ගේ රංගනය පැහැදිලි නැහැ. පැහැදිලි නැති නිසා මම හිතනවා මේක ඒ රංගනයක් නැහැ කියලා. ඒ නිසා මම හිතනවා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මේ යුද්ධයේදී අනදෙන නිලධාරියා වෙන්න ඕන වෛද්‍යවරු. ඒක උතුරේ යුද්ධයේදී සහ ISI යුද්ධයේදී පැහැදිලිවම සන්නද්ධ හමුදාව තමයි නායකත්වය ගන්න. වෛද්‍යවරු එකේ තුවාල බෙදන්නේ. මොකද මේ වෛරසයේ මේ සෞඛ්‍ය යුද්ධයේදී නම් ප්‍රධාන අනදෙන නිලධාරීන් ඉන්න ඕන වෛද්‍යවරු. ඒකෙත් මම දකින්නේ පෙරදිග වෛද්‍යවරුන්ට නැත්නම් පාරම්පරික වෛද්‍යවරුන්ට සහ වාණිජ්‍ය නොවන බටහිර වෙදකමේ වෛද්‍යවරුන්ට තමයි ප්‍රධානම රංගනය ලැබෙන්න ඕන. ඒකදී සොල්දාදුවෝ කරන වැඩ කොටස අපි අගය කරන්න ඕන. හැබැයි මග පෙන්වීම කරන්න ඕන වෛද්‍යවරු. ඉතින් ඒ නිසා මට හිතෙනවා එදා මීට මාර්තු මාසයේදී විජි රැල්ලේ අපි 13ට නතරලා තිබුණු මරණ බොහොම ශනේකින් සුමාන දෙකක් තුල 29ට නගිනකොට 12500කට රෝගීන් නගිනකොට මම කොහොමද තෘප්තිමත් වෙන්නේ? ඒක මට බියක් ඇති වෙනවා. මොකද අද අපි දුරකථනයක් ගත්තාම මේකේ භයානකම කියනවනේ. ඒක රෙකෝඩින් එකකින් අවශ්‍ය භයානකම ඔක්කොටම කියනවා. මේ නිසාම මේ අපි මරණ 29යි. නමුත් මේ රෝගයේ සහිතව නොමෙරී නමුත් ජීවත් වෙන ප්‍රමාණය අපි දන්නේවත් නැහැ. ඉතින් ඒක නිසා පරීක්ෂණය කරොත් පමණයි මේක හමු වෙන්නේ. ඒක නෝන්තරම් උදාහරණ තියෙනවා. දැන් ඊයේ මරණයටපත් වුණු 5 දෙනෙක් 3 දෙනෙක් හෘද රෝගීන්. හෘදයාබාධය හැදිලා. හෘද රෝගීන් මැරිලා තියෙනවා. නමුත් හෘද රෝග නැතුවත් හෘදයාබාධය හැදිලා තියෙනවා. දැන් මේ විද්‍යාඥයෝ බටහිර ලෝකයේ මේ ගැන කොරෝනා පිළිබඳව කියනවා. මේක ඇති වෙන්නේ කොරෝනා වෛරසය නිසා ඇති වෙන්නේ ශුද්‍ර ප්ලොට් නැත්නම් කැටි රුධිර කැටි ශුද්‍ර පරිමාණයේ රුධිර කැටි රුධිර නාල තුල બ્લોක් වීමෙන් නැත්නම් හිරවීමෙන් තමයි මේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ. පෙනහළු ලැබු වුණාම නියුමෝනියා නැත්නම් නෙක්‍රෝසිස් වෙලා පෙනහළු ආබාධයෙන් බටපත් වෙනවා. හෘදේ ශුද්‍ර නාලිකා બ્લોක් වුණොත් එතකොට හෘදයාබාධය ඇති වෙනවා. දැන් මොළයේ ඇති වුණොත් එම අංශභාගයට පෙර අවස්ථා ඇති වෙනවා. සමහර විට මේ මෙමරි ෆොගින් කියලා මතකය අඩුවීම. මේ යුරෝපයේ මේක වාර්තා කරලා තියෙනවා. ඊළඟට වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඊළඟට
අක්මාව දැන් මෑතම ගත්තොත් දැන් මම උදාහරණයක් කියනවාට මට සමාවෙන්න. මගේ අක්කා දියවැඩියා රෝගියෙක් වතුපිට රෝහලේ පළමුව දින 3කට ඉස්සර ඇතුල් කරලා තියෙනවා. මේ එයාට දියවැඩියා වැඩි වෙලා බඩේ එකක්කමක් ඇති වෙලා. එදාම රාත්‍රියේ පළමුදා රාත්‍රියේදී පාචන ඇතුළු නිසා ඒ වෛද්‍යවරුන්ට ලැබිලා තියෙන උපදේශන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අක්කගේ PCR ටෙස්ට් එක කරලා තියෙනවා. ඒ කියන්නේ පාචනයේ තියෙන කට්ටිය සැක කරනවා. මේ කරලා දැන් PCR ටෙස්ට් එක මීට දින 3කට අරලා මේ දැන් මේ මොහොත වෙනකොට ආපහු ඇවිල්ලා නැහැ. අපේ අක්කගේ දේහය තම මෝචරියේ තියෙනවා. මොකද ඒක එනකන් පෝස්ට්මෝටම් එක කරන්න බෑ. ඒක වෙනම කාරණාවක්. නමුත් මේකෙන් කියන්නේ මේ අන්ත්‍ර ආශ්‍රිතව කොරෝනා ඇති වෙන්න පුළුවන් කියන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිගැනීම නිසා තමයි පාචනය ඇති වුණ අයගේ PCR ටෙස්ට් එක කරන්නේ. ඒ නිසා අපේ ශරීරයේ හැම වැදගත් ඉන්ද්‍රියක්කට මේ තර්ජනයක් තියෙනවා මේ කොරෝනා වෛරසය. ඔව්. දැන් ඒක නිසා මේක අති භයානකයි. නිවස තුළ මේ යෑම ඇතුළේ ටිකක් ඊයේ මම හරිතාලුත්ගේ අපේ රජයේ වෛද්‍ය සංගමේ නිර්ධාරක මහත්මයා කියනවා මේ මරණ වලින් 3ක්ම වෙලා තියෙන්නේ නිවෙස් තුල. ඉතින් සමාජගත වෙලා නැහැ කියන්නේ මොකද්ද? මොකද අඟහරුගත වෙලාද මේ එකට කියන්න තියෙන්නේ. මොකද නිවෙස් තුලම නැත්තම් කොරෝනා සෙන්ටර් එකේ නැත්තම් අර මේ වෙනත් රටකින් ආපු අය නෙවෙයි, රෝහලක නෙවෙයි. ඒගොල්ලෝ නිවෙස් තුල ඉන්නකොට තමයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. ඒක මම හිතන අපි බොහොම අවංකව පිළිගන්න මේක සමාජගත වෙලා ඉවරයි. ඒකට මම බරපතල කියන්නේ මේ නිසා අපේ ආර්ථිකයට වෙලා තියෙන වැඩේ ග්‍රාමීය ආර්ථිකයට වෙලා තියෙන දේ බුලට් ටික විකුණ ගන්න බෑ. එළවලු ටික විකුණන්න බෑ. මම හිතන්නේ කරුණු මම කාලේ ගන්න අපි ඉදිරියට කතා කරමු. දැන් මේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අපි දැන් මේ ප්‍රශ්නේදී එක පැත්තක රෝගීන් මැරෙන්න පටන් අරන් තිබියදී තව පැත්තක PCR ප්‍රමාද වෙද්දී මේක දේශපාලන කණ්ඩායම් අතර අරගෙන මේක සමගජගත වෙලාද නැද්ද, කවුද මේකේ පළමු චෝදිතයා, කවුද මොනවද කරන්නේ වායි කියන අනවශ්‍ය සංවාදවල පැටලුණොත් තවදුරටත් මේ රටේ මේ ප්‍රශ්නේ වැඩි වෙන එකයි වෙන්නේ. ඒ නිසා මේ අපේ තව විරාමයටපත් වෙන පුංචි වටයක් තියෙනවා. පැහැදිලිවම දැන් ඔබතුමන්ලාට මේ රෝගය මර්ධනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද තිබෙනවා කියලා ඔබතුමන්ලා තහවුරු කරලා ඔප්පු කරලා තියෙනවද මේ මොහොතේ? නෑ, තහවුරු කරලා ඔප්පු කරලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේද අපේ තියෙන චිකිත්සා පද්ධතිය තුළ දැන් මේක ගත්තන් පස්සේ ගමගේ මේක අපි එන්නේ මේ ජුවර කියන එකට මේක උණක් මේක වෙන්නේ. එතකොට මේ උණක් මේකේ මූලික ලක්ෂණ වෙන්නේ උණක්. එතකොට මේ සම්බන්ධව කියන්නේ ඒක සම්බන්ධ විශාල චිකිත්සා පද්ධතියක් අපේ ආයුර්වේදයේ තියෙනවා. මේ වචනේ අකුරු දෙකක වචනයක් වුණාට මම විශාල චිකිත්සා. එතකොට ඒ සම්බන්ධව සායනික පරීක්ෂණ මේවට කරලා නැහැ. නමුත් එතකොට මේ සම්බන්ධව අපේ විද්වත් කමිටුවක් තියෙනවා අමාත්‍යාංශය. ඒ අමාත්‍ය විසින් එළි දක්වපු ඇත්තටම අත්පොතක් තියෙනවා. ඒ අත්පොත එළි දක්වලා මේකේ ආචාර්ය මහාචාර්යවරු සියලු දෙනාම එකතු වෙලා කොරෝනා මැඩලීමට ආයුර්වේද පිළියම්. ආයුර්වේද දැක්ම. හරි. එතකොට මේ පොතේ සියලු විස්තර තියෙනවා සාමාන්‍යයෙන් කොහොමද මේකට චිකිත්සාව කරන්න කියන කාරණේ සම්බන්ධව. මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ ප්‍රකාශනයක්. එතකොට දැන් වැඩේ තියෙන්නේ මේවා කරන්නේ කොහෙද කියන ප්‍රශ්නේ. කරන්න තැනක් තියෙන්න eBay. ඔව්. ප්‍රතිකාර කරන්නේ කොහෙද? එතකොට ඒ කරන්න තැනක් තිබීම සහ ඊට අනුගත වෙන්න ඕන තව සුවිශාල වූ දැන් අපේ චිකිත්සාව ගත්තන් පස්සේ ආයුර්වේද චිකිත්සාව කියනවා හැම චිකිත්සාවකම එහෙමයි මේක වෛද්‍යවරු විතරක් කරන්න බෑනේ. මේකට වෛද්‍යවරයා ඉන්න ඕනේ, සහ නර්ස් ඉන්න ඕනේ, අනිත් උපකරණ තියෙන්න ඕනේ, අනිත් යටතල පහසුකම් තියෙන්න ඕනේ, සාමාන්‍ය අනිත් කාර්ය මණ්ඩල ඉන්න මේ සියල්ල තියෙන්න ඕනේ. මේක එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ සියලු කාරණා සපුරාගෙන මේ ගමන යන්න මං හිතන්නේ අපිට සිද්ධ වෙනවා. ඒතර හැබැයි එහෙම සියලු කාරණා සපුරාගෙන නැති වුණත් මේකට යම්කිසි ප්‍රවේශයක් දෙන්න පුළුවන් නම් මේක නියාමන ව්‍යාපෘතියක් විදිහට හරි මේක කරලා බලන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ වෙනුවෙන් විශාල දේශීය වෛද්‍යවරු ප්‍රමාණයක් ඒ වගේම දෙපාර්තමේන්තුව ඒ වගේම අමාත්‍යාංශයේ මේකට අත ගහලා තියෙනවා. දැන් අද වෙනකොට අපි පළාත් 9ම මේ වෙනුවෙන් අවශ්‍ය පෝස්ටර් ඒ වගේම රීප්‍රට් ඒ වගේම මේ වීඩියෝ ක්ලිප්ස් මේවා අමාත්‍යාංශයෙන් අපිට පළාත් සභාවට දීලා තිනවා. ඒවා අපි දැන් ලබන සතියේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී මහ ජනතාව දැනුවත් කිරීම කියන කාරණේ කොහොමද අපි මේ එන්නතක් දිහා බලන ඉන්නද අපේ මිනිස්සයා අපි
මේකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් කරනවාද කියන කාරණේ තමයි තියෙන්නේ. ඒ කාරණේට හොඳ උදාහරණ අපිට තියෙනවා. ඒක කළ හැකි දෙයක් ඇත්තට. ඔව් දැන් ඔබතුමාලා මේ ඊළඟ කාරණය දැන් මේ බෙහෙත් නිෂ්පාදනය කරලා අත්හදා බලන්න යනවද නැත්නම් මේ ඔබතුමාලගේ බෙහෙත් අත්හදා බලලා තියෙනවද නිරෝධායන මධ්‍යස්ථානවල මේවා මේ කොරෝනා වෛරසය තියෙන මිනිසුන්ට දීලා තියෙනවද ඒක හොඳ වෙලා තියෙනවද ඒ වගේ ඒක සාමාන්‍ය පරීක්ෂණයක් ඒ සම්බන්ධව දත්ත තොරතුරු තියෙනවද ඔබතුමාලා මේ සම්බන්ධව ගිය වතාවේ අපි ගත තොරතුරු තියෙනවා අපි ළඟ ගිය වතාවේ මීට වැඩි ප්‍රමාණයක් අපි දුන්නා ඒතර අලුතෙන් මේ වතාවෙත් අපි දැන් මේ වෙනකොට දීලා තියෙනවා ඒ තොරතුරු ගණමින් පදිනවා දැන් විශේෂයෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින්ම තමයි මේ සුවධර්ණී කියන මෙම ඖෂධයේ නියම කරලා ඉවර වෙලා මේක ප්‍රසිද්ධ කරලා පළාත් සභාවට සහ සියලුම සාමාන්‍ය මහ ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න මේක සහ මුඛශෝධන එකක් තියෙනවා සහ දූමායනය කියන මේ තුන අමාත්‍යාංශය විසින් තමයි මේව කරලා තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ මේක අමුතුවෙන් මේකේ ප්‍රතිශක්තිය මේ සුවධර්ණී කියන එකේ ඇත්තටම තියෙන්නේ මේ ඊටම කවුරුත් දන්න කොටස් හතරක් කොත්තමල්ලි වෙනිවැල් ගැට අමිගුරු සහ අරත්ත කියන මේ හතර තමයි තියෙන්නේ. ඉතින් මේක ඉදිරියේදී මම හිතන්නේ සායනික පරීක්ෂණයකට අපිට කරන්න පුළුවන්. නමුත් අපිට තියෙන අත්දැකීම් සහ ශාස්ත්‍රයේ ඉන්න විද්වතුන්ගේ අත්දැකීම් අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා කියන කාරණේ සම්බන්ධව මේක අපි පාවිච්චි කරනවා. පොඩි මොහොතක් වෛද්‍යතුමනි රාජේන්ද්‍ර ජිත්තුක මහත්මයාණනි දැන් එක්තරා දුරකට දැන් මේ ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳව කිසියම් පරීක්ෂණයක් දැන් අපි කිසියම් විද්‍යාගාරයක සමහර පරීක්ෂණ නොකරා වෙන්න පුළුවන්. නමුත් මේ පරීක්ෂණ පිළිබඳව සමාජගත වුණාද පහුගිය දෙකේ? මේ සම්බන්ධ අවධානය කොමු වුණාද කාගේවත්? මේ සම්බන්ධ ප්‍රතිකාර හැමෝම නිෂ්පාදනය කරලා තියෙනවා. අපි දුටුවද කොහොමද ඒ බඳු පසුබිමක මේවා පිළිබඳව විද්‍යාත්මකව කිසියම් කණ්ඩායමක් අනුමත කරන්නේ? දැන් අපිට මේවා සම්බන්ධව එහෙම විධිමත් පරීක්ෂණයක් නැතුව එහෙම අනුමත කරන්න පුළුවන්ද? එහෙම සාධාරණයි නේද ප්‍රශ්නේ? ඉතාම සාධාරණයි. මොකද මේ කාරණේ පිළිබඳව දැන් කොරෝනා ලෙඩ්ඩු රෝගීන් අපි සතු නෑ මෙතුමාලටත් නෑ අපිටත් ඒ සඳහා රෝගීන් ලබා ගන්න පුළුවන් කමක් නෑ. ඒ සියලු දෙනාම ඉන්නේ අංගොඩ IDH රෝහලේ. එහෙම නැත්නම් ඒ විශේෂ රෝහල් ගණනාවක. දැන් අපි මුල් අවස්ථාවේ ඉඳලම විශේෂයෙන්ම මම මේ සභාවට මේ මණ්ඩපයට මා සමග ආවා මේ වෛද්‍ය සුශිල් හේරත් කුරුණෑගල රෝහලේ පේනාළු රෝග පිළිබඳ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා පශ්චාත්පාදයක් තියෙන එතුමා ඉදිරිපත් කරා අපි සාකච්ඡා කළ ඉදිරිපත් කරා මේ ලූණු අනියන් තෙරපි රතු ලූණු සහ සුදු ලූණු ඒක තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන රසායන ද්‍රව්‍ය කොවිඩ් වෛරසය විනාශ කරනවා ඒක අපේ ශරීරය ඉමුනයිස් වෙනවා ප්‍රතිශක්තිය පමණක් නෙවෙයි ඒ වෛරසය විනාශ වෙනවා මේ ගැන අපි ඉල්ලා හිටියා විධිමත් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න විද්‍යාඥයොත් මේකට සම්බන්ධ නම් මේ යෝජනාවලිය නැත්තම් මේ යෝජනා පරීක්ෂණ සකස් කරන්න අපි ලිඛිත ඉදිරිපත් කරාන් පස්සේ උනේ අපිට බලදරෙන්ගේ ඉඩකඩ ලැබුණේ නැහැ. අපි නෙවෙයි කරන්න කියලා අපි මේ බලදරෙන් මේ රෝගීන් ඉන්න වෛද්‍යවරුන්ට කිව්වා මේක කරන්න. තමන්ගේ නම වෙනින් හරි. නමුත් මේවා මේ සායනික පරීක්ෂණයක් කිරීම ඉඩකඩ දුන්නෙත් නැහැ. දැනුත් මේක නොතකා හැරලා තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ මෙතුමන්ලාගේ සාමංග මේ වගේම තවත් මන්ද වෛද්‍ය කණ්ඩායම් විවිධ දූමයන් එහෙම ඉදිරිපත් කළ තිබ්බම මේ කිසිවක් සායනික කොවිඩ් රෝගීන්ට විධිමත් විද්‍යාත්මක ආකාරයෙන් භාවිතා කරලා ඒ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට කිසිම උත්සාහයක් කරන්නේ නැහැ. ඒකට ඉඩකඩ දීලත් නැහැ. ඒ සියල්ල විසි කරලා දාලා. වගකීමෙන් කියන්න පුළුවන් ඒක. තාම වගකීමේ මා සමග අරපු ලියවිලි ඒ ලිපිය රැගෙන ගිය පුද්ගලයෝ සාක්ෂියට තියෙනවා. අවසානයේදී අපිට ලැබෙන පිළිතුර තමයි ගමගේ මහත්මයා කනකාටුදායකයි. මේවා කරන්න ගියොත් බටේර වෛද්‍යවරු අපිත් එක්ක තරහ වෙනවා. ඒ නිසා ඒක තරහ ප්‍රතිඵලය තමයි මම අවසානයේ මේ ගිය සුමානෙත් එක මහාචාර්යවරයෙකුට මේක ප්‍රතික්ෂේප මහාචාර්යවරු කිව්වා. මගේ මිත්‍රයෙක්. ඔහුට කිව්වා මේ දැන්වත් මේක කරමු. ඕක තාමත් කාලය ඇවිල්ලා නැහැ කිව්වා. මම කවද්ද ඔය කාලෙ ඉන්නේ? මෙච්චර ජනගතල මිනිස්සු ජනතාව බය වෙලා ඉන්න කාලේ ප්‍රශ්නෙට විසඳුමක් නැති ඉන්න කාලෙවත් මේ ෆුඩ් තෙරපි එකක් මේ ලූණු කෑබයි කියලා ලූණු ආස්වාස කරා අග්‍රාණය කරා කියන එක නිසා මොකද තජිකිස්තානයේ යෙමනේ සහ ලිබියාවේ ලූණු බහුලම කන රටවල් වල මේ කොරෝනා රෝගීන් තාමත් නැහැ මේ කාරණාත් එක්ක ලෝකයේ පළ කරපු ලියවිලි 14ක් සමයි 16ක් ඉදිරිපත් කළ කිව්වේ මේ වෛරස් රෝගයට මේක ලූණු ප්‍රතිකාරයක් කියලා පිළිගත් කාරණාව ඒ සාක්ෂියතුව කියලත් ඒක නිෂේධ කරනවා නම් මොකක්ද මේ විද්‍යාව පිළිගන්න විද්‍යාව අතුරු ආබාධයක් නැත්නම් අතුරු ආබාධ සම්බන්ධ අතුරු ආබාධයක් නැහැ කෑමක් නේ. ඔව් අපි බලමු දැන්
නැවතවතාවක් මේ සංවාදය මතු කරලා මෙවැනි ප්‍රශ්නකට පැටලෙනවාද මේවා සම්බන්ධව මේ යන මිනිසුන්ට සහ රෝගයේ වැළඳෙන සහ මේ අපි නොදන්නවා අපි දන්නේ නැතුව මේ රෝගය හැංගිලා තියෙනවද කොහේ හරි කියන ප්‍රශ්නේ. තාමත් මේ වෛරසයේ හැසිරීම කිසිම විද්‍යාඥයෙකුට පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඒ නිසා අපිත් උදාමනමින් හිටියා අපි මේ රටේ මැරෙන්නේ නැහැ වැඩිපුර කියලා. මේ රෝගයට තිබ්බ බය අඩු වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. බය අඩු වුණාද නැත්නම් මිනිසුන් මේකට මිනිසුන් ලව බය අඩු කරුවද? වෛරසයේ හිතවතෙක් බවට පත් කරාද වයි කියලා කාරණා. මේ සම්බන්ධව අපිට කරුණු කාරණා ටිකේ බොහොමයක් තියෙනවා කතා බහ කරන්න. හැබැයි මේ හැම දෙයක්ම පස්සේ කළා. ජාතික වගකීමක් හැටියට සලකලා මේ රටේ අනාගත මිනිසුන්ගේ නැත්නම් මේ කුඩා දරුවන් මේකට ගොදුරු වෙන්න පටන් අරන් තියෙනවා. මේ රටේ මිනිසුන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා අපිට එක වේදිකාවක හිට ගන්න බැයිද? අපි බලමු බටහිර වෛද්‍ය හෝ වේවා පෙරදිග හෝ වේවා දේශීය ආයුර්වේද මොන නමින් හැඳුන්වුවත් අපි හැමෝගෙම කතාව දිශාගත වෙන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් සහ රටක් පිළිබඳව. එහිදී අපිට එකට හිට ගන්න පුළුවන් වේවි. මිනිසාද බොහෝ දෙනෙක් අපි සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. ඔබ රැඳෙන්නේ නිනාද සජීවී සංවාදයේ සමගයි. එතකම මුහුණ පොත ඔස්සේත් අපි ඔබට සමීප වෙලා ඉන්නවා. ඔබට බොහෝ දේවල් අපිට ලියා එවන්න කියා එවන්න හැකියාව තියෙනවා. අපි ගිහිල්ලා ඉන්න නිනාද සජීවී සංවාදයේ පළමු විරාමයට රැඳී සිටින්න අප සමග. ඔබ නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ අපේ කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර ක්‍රම තිබේද කියන කාරණය කතා බහ කරමින් ඉන්නේ. අද මාතෘකාව එයයි. කෙසේ හෝ පර්යේෂණය කරමින් අපි මිනිසුන් විපතට පත් කරන මේ වසංගත බිය අපේ සමාජයෙන් තුරන් කිරීම අරමුණු කරගනිමින් පුළුල් ජනතා සංවාදයක් අවශ්‍ය වෙනවා. අපි අත හොදන්නයි දුර තියාගන්නයි එහෙමත් නැත්නම් මූවැස්මක් දාන්නයි අපේ පුරුදු ටික හැදුනට මදි ප්‍රමාණවත් නැහැ. ආය රැලි ගැන අනාවැකි කරනවා 3 වෙනි රැල්ල 4 වෙනි රැල්ල මේවා සම්බන්ධව අපි විහිළුවක් නැවත කතා කරනවා නම් මෙතනින් එහාට නව සාමාන්‍ය තත්ත්වයකට රට ගෙනහිල්ලා මිනිසුන්ට කිසි විනයක් ඇතුව මේක ජීවත් වීම ඉඩ කඩ හදලා පැහැදිලිවම කොරෝනා පරාජය කළ හැකි මිනිසෙක් හදන එක ආයුධ සන්නද්ධ මිනිහෙක් හදන එක. ඒ කියන්නේ ප්‍රතිශක්තියෙන් යුතු මිනිහෙක් හදන එක කොරෝනා නෙවෙයි. හෙට දවසේ තව වෙන නමකින් වෛරසයක් ආවත් ඒ වෛරසය පරාජය කිරීම සඳහා වන මිනිහෙක් නිර්මාණය කිරීම අපේ පරම වගකීම. සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් නිර්මාණය කිරීම. දැන් වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා ඔබලකට මම ඊළඟට එන්න සූදානම් වෙන්නේ. එතකම අපි මෙතෙන් සිට ඔබට දුරකථනය විවෘත කරන්න සූදානම් වෙනවා. විශේෂ ඇමතුම් කීපයක් තියෙනවා. ඉතින් පස්සෙ අපි අපිට විවෘත කරනවා. 066 22 83 608 609 අපි ඔබ ළඟට එන්න කැමතියි. ඔබ සංවාදයට සහභාගී කරගන්න කැමතියි. ප්‍රශ්නය විමසන්න කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර ක්‍රම තිබේද? වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා දැන් අපි චෝදනාවක් තියෙනවා අපිට. එක්තරා දුරකට පසුගිය කාලේ දැන් දේශීය වෙදකම හෝ ආයුර්වේදය සහ මේ සම්බන්ධව පැවති තත්ත්වයන් ඇතුලේ නේද දැන් මේ යම් වර්තමාන තත්ත්වයන් පිළිගැනීම හෝ බැහැර කිරීම සිද්ධ වෙන්නේ. ඒ ඉතිහාසය ඇතුලේ අපිට මොන හරි තැනක වැරදුනාද? මේක තිබ්බ සමාජ පිළිගැනීම මේකේ වටිනාකම අවසානයේ මොකක්ද ඒ සිද්ධ වුණේ? අපිට එහෙම හරියටම විද්‍යාත්මකව ප්‍රතිකාර ක්‍රම තිබුණාද? අපිට එහෙම වැඩිලා තිබ්බද ශ්‍රී ලංකාව ඇතුලේ එහෙම වෙදකම් ක්‍රම පිළිබඳව? ඔව්. ගමගේ මේ දැන් මෙතුමා අපේ කොමසාරිස්තුමා ආයුර්වේද කොමසාරිස්තුමා කී පරිදි මේකේ මේ ආයුර්වේදයේ තියෙන ක්‍රම ගැන විශේෂ පරීක්ෂණ කරන දෙයක් තිබුණේ නැහැ. මේ වසංගත රෝගවලට ප්‍රතිකාර තිබුණා. ඒ වගේම පාරම්පරික සහ විශේෂ සෝබාදහම වෙදකමේ මා විශ්වාස කරන මේ වසංගත වලට පිළියම් තිබුණා. වෛරස් විනාශ කරන පිළියම් තිබුණා. ඖෂධ නැත්නම් ආහාර තිබුණා. ඒක අපි ඉතිහාසයේ විශ්ලේෂණය කරලා තමයි ඉගෙන ගන්න. ලෝකේ ආහාර දාමයන් එක රටවල තිබුණ හැටි බලලා තමයි නිගමනට ආවේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට වැරදුනේ. ඒක අපේම වරද නෙවෙයි. අපි දිගින් දිගටම ඉල්ලා හිටිය අපි මේ අපි කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් නැත්නම් බටහිර නොවන වෛද්‍ය කණ්ඩායම් ඉල්ලා හිටියා මේ රංගනේ වේදිකාවට ගොඩ කරගන්නයි කියලා. අපිට ඉල්ලා හිටියා මේ පර්යේෂණ මේ රෝගීන් සමග එක්ක ඔබලා කරන්න නැත්නම් අපි සමග හවුලේ කරන්න. අපිට රෝගීන් නැතුව අපිට මේ රටහවුන් නැතුව පර්යේෂණ කරන්න කොහොමද? අපේ ඇඳන් වල නැහැ. මම සායනික කටයුතු කරන වෛද්‍යවරයෙක්
කුරුණෑගල සම්පකාර රෝහලේ. අපේ රෝහල් වල කොවිඩ් රෝගීන් නැහැ. නැත්තම් අපිට මේ ලුණු ප්‍රතිකාරය ක්ලිනිකල් ට්‍රයිල් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒ දැනුම හැකියාව සම්බන්ධකම් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. මේ සියලු රෝගීන් බදාගත්ත වට කරගත්ත බලකොටුව ඇතුලේ තියාගෙන අපි මේ සාධාරණ සමාජ යුක්තිය වෙනුවෙන් සමාජය ගලව ගන්න කරන උත්සාහයේදී අපිට කිසිම සහයෝගයක් නොලැබීම පළවෙනි වැරද්ද. මම හිතන්නේ මේ මැච් එකේ පළවෙනි ටීම් එක දැන් අවුට් කියලා. දැන් මේ මාර්තු ඉඳලා මේ අපේ පහර දුන්න කණ්ඩායම දැන් ඉතින් පිළිගන්න වෙනවා. මොකද මේ අපි වරක් කිව්වොත් දැන් මේක ඉවරයි. ඊට පස්සේ අපි ජාත්‍යන්තර සම්මානත් අරන්කෝ දැන් ඒත් ඉවරයි. අපි මහමැතිවරණෙත් තිබ්බේ අපි ඉවරයි කියලානේ. දැන් ඊට පස්සේ අපි බ්‍රැන්ඩික්ස් එක ආවට පස්සේ ඒ රැල්ලාවට පස්සේ නැත්තම් ඒ කණ්ඩායමට පස්සේ ඊළඟට මාළු ලෑල්ලට ගියා. දැන් මාළු ලෑල්ලට තමයි ඔක්කොම මාළු ලෑල්ලෙන් ගියා කියලා කියනකොට කිලිනොච්චින් තියෙනවා. දැන් ඒ කොහෙන් ගියත් මොකද මේ සමාජය දැන් පැතිරලා තියෙනවා. මම පැහැදිලි කාරණාවක් කියන්න මම මේ කාලෙත් එක කිව්වා. මැතිවරණ කාලේ අපි ලෝකේ ජීවත් වෙච්ච අපේ පුරවැසියන්ට ඡන්දේ දාන්න අවස්ථාව ලබා දීම මේ ආණ්ඩුව කරපු වැදගත් දෙයක්. මැතිවරණ කොමසාරිස් වැදගත් වැඩක් කරා. හැබැයි මට ප්‍රශ්නයක් තිබ්බා මේ කුවේට් ඊළඟට කටාර් මේ වගේ මැද පෙරදිගෙන් සහ යුරෝපයෙන් ආපු ඉතාලියෙන් ආපු අය අපි ක්වොරන්ටයින් සෙන්ටර්ස් දැම්මට පස්සේ කා මෙතන හිටියා ඔන්න PCR පොසිටිව් කට්ටිය. මෙන්න මෙතන රෝගීන් හිටියා කියන්න පටන් ගන්නකොට මම එකලත් අහු ප්‍රශ්නයක් තමයි ඇයි අපිට බැරි ඒ රටේදී PCR පරීක්ෂණ කරලා රෝග නැති කට්ටිය විතරක් ගන්න. දැන් කරන්නේ එහෙමනේ. දැන් එදා PCR පරීක්ෂණ නොකර ඔක්කොම ගෙනාවා. ගෙනලා මෙහෙදි කරලා ඔන්න අපි අපේ ස්ථානවල අපි ක්වොරන්ටයින් කරා. නමුත් දැන් මේ වැඩේ හොඳටම ඇනුනට පස්සේ අපි මොකද කරන්නේ? දැන් PCR පරීක්ෂණය නොකර අපි ගන්නෙ නැහැ. රෝගීන් නෙහි අපි රෝග නැති කට්ටිය ගන්න. එදා ඇතුළට අරන් ලංකාව තුළට අරන් තමයි මේ PCR පරීක්ෂණ කරේ. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. මම දකින්න හැටි. ඔව්. අපි දැන් විවේචන තියෙනවා දැන් අපිට ඒකත් ප්‍රශ්නයක් තමයි. නෑ මම චෝදනාවක් කරන්නේ. ඒක තමයි. යථාර්ථය මම. ඔව්. අපි මෙතුමා ළඟට යන්න ඉඩ දෙන්න දැන් කොමසාරිස්තුමනි දැන් අපිට දැන් ඔබතුමාම කියපු කාරණයක් තමයි මේ මොන ප්‍රශ්න තිබුණත් මේ මේවා බැහැර කරේ නෑ. දුම ඇල්ලුවා, කසාය බිව්වා. මේ ප්‍රතිකාර ක්‍රම කරා. නමුත් අපි දැක්කේ නෑ. අපි දැක්කේ නිරෝධායන මධ්‍යස්ථානවල සින්දු කියන එකයි, බෑග් උස්සගෙන යන එකයි, බස් එකට නගින එකයි, බස් එකෙන් බහින එකයි විතරයි. හැබැයි ඒ ඇතුලේ දිනචර්යාවේ ඒ කරපු කාලසටහන අපි දැක්කේ නේද? ඔබතුමා වගකීමෙන් කියනවාද මේ කොවිඩ් හොඳ කිරීම සඳහා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉවහල් වුණයි කියන කාරණේ වගකීමෙන් කියන්න පුළුවන්ද මේ දේශීය ප්‍රතිකාර ක්‍රමවල? ඔව්. දැන් ගිය වතාවේ අපි මේක බහුල වශයෙන් දුන්නම් පස්සේ ඇත්තටම අපි දුන්න තැන්වල අපට ලැබුණු දත්වල අනුව ඒ දුන්න අයට මේක නිරෝධායන මධ්‍යස්ථානවලදී හැදුන්නේ නැහැ. ඒකෝර දැන් අපි මේ වතාවෙත් නිරෝධායන මධ්‍යස්ථානවල දීලා තියෙනවා. ඉතින් මේක අර ඔබතුමා කිව්වා වගේ මේක ඇතුලේ වෙන ටයිම් ටේබල් එක මොකක්ද කියන එක අපිට දකින්න බෑ. අපිට දකින්න දැන් අපි දැන් අද වෙනකොටත් මම නිරෝධායන මධ්‍යස්ථාන වලට බෙහෙත් දුන්නා. ඊළඟට උඩ අපි නිරෝධායන මධ්‍යස්ථානට බෙහෙත් දෙන්න එක්කෝ අදාළ ප්‍රජා පොලිස් එකකට දෙනවා. එහෙම නැත්නම් ඒ අදාළ ග්‍රාම නිලධාරීතුමාට දෙනවා. හැබැයි සමහර තැන්වල මේ ෆස්ට් කන්ටැක්ට්ස් ගෙවල් වල නිර්ධානය වෙන අයට අපේ ප්‍රජාසාක්ෂි වෛද්‍යවරුම ගිහිල්ලා දෙනවා. ඒගොල්ලන්ගේ අතින්ම දෙනවා. එතකොට මේකෙදී නමුත් නිරෝධායන සෙන්ටර් එකක් ඇතුලේ සිද්ධ වෙන කාරණේ මොකක්ද කියන එක අපි දුන්නම් පස්සේ අපට ආයේ ඒකේ එකින් එක්කෙනාගේ තොරතුරු අපට ලැබිලා විග්‍රහ කරන්න ලැබෙන ක්‍රමවේදය අඩුයි. නමුත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද අපි මේක ඊට පස්සේ මේ පාසල් ළමුන්ටත් අපි මේක දුන්නා. දීලා බැලුවා යම් පාසල් කණ්ඩායම් වලට දීලා අපි මේ අපේ නිර්ණායක ලිස්ට් එකක් අරන් සාමාන්‍යයෙන් හෙම්බිරිසාව හැදෙන කෙනාට මේකේ හෙම්බිරිසාව හැදෙනවද? සාමාන්‍ය වෙනදා පීනිසේ තියෙන ළමයට මේක තියෙනවද? මේ විදිහේ ඇනලයිස් එකක් අපි කරලා බැලුවම පස්සේ ඒ හැමතැනකදීම අපිට සාර්ථක පිළිතුරු තමයි ලැබුණේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම නිරෝධායන මධ්‍යස්ථාන සහ අනිත් එක මේ පළවෙනි ආශ්‍රිතයන් දෙවෙනි ආශ්‍රිතයන් සහ ගෙවල් වල නිරෝධායන වෙන අයට. ඇත්තටම මේක වැදගත් වෙනවා. මොකද මේ නිරෝධායනය කියන වචනේ අපට අලුත් වචනයක් නෙවෙයි. මේක අපේ රටේ තිබ්බ දෙයක්. ඒතර ඇත්තටම හෙළයේ හැම නිවසක්ම දැන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙන්න ඕන වෙලා තියෙන්නේ. මේක තමයි අපි කරන්න ඕන වැඩේ. මේ බේත්වත් මොකක්වත් නෙවෙයි අපේ ගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් කරගන්න කියන සංකල්පයට අපි ගියොත්
මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඒතර ඊටාම සරල කාරණා ටිකක් තමයි හැම ගෙදරකම නිරෝධායන මධ්‍යස්ථානයක් කරගන්නේ කොහොමද කියන එක. මේක ඊටාම සරල අපේ අත්දැකීම් තියෙන දෙයක්. ඒතර ඒ කාලේ පළවෙනි දේ තමයි ගෙදර ඉස්සරහා කොහොම වැත්තක් එල්ලලා තියෙනවා. මේ බොවෙන රෝගයකින් මේ ගෙදර කට්ටිය පෙළනවා කියන්නේ. ඒතකොට එවැනි වූ විවිධ වූ උපක්‍රම සංනිවේදන ක්‍රමයක් විවිධ උපක්‍රම තියෙනවා. එතකොට උපක්‍රම සහ ඒ වගේම ආහාර, ඒ වගේම ඖෂධ, ඒ වගේම විහරණ. ඒතකොට මේ විදිහට අපි තනිව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිගන්න ගමන්ම අපේ දේශීයව අපේ සංස්කෘතියේ තිබ්බේ මේ නිරෝධායන ක්‍රමවේදත් අපි පිළිගනිමින් හෙලේ හැම නිවසක නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරගනිමින් අපේ තියෙන ආහාර ටික, අපේ තියෙන ඖෂධ ටික, අපේ තියෙන චර්යා රටාවන් අපි ප්‍රගුණ කරමින් ගියොත් මම හිතන්නේ අපිට මේ කොහෙන්වත් එන එන්නත දිහා බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අපිටම යම්කිසි සාර්ථක ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ ඔබතුමා කිව්වා වගේ මේකට ඉන සහායක කණ්ඩායම් ටික. සහායක කණ්ඩායම් සියලු දෙනාම එක මේසයකට ඇවිල්ලා මේ ගැන කතා කරලා මේක යම්කිසි වැඩපිළිවෙලක් හදනවා නම් මම හිතන්නේ ඒ වැඩපිළිවෙල හදන්න අවශ්‍ය දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පැත්තේ නැත්නම් ආයුර්වේද පැත්තෙන් අවශ්‍ය සියලු ආම්පන්න සහ තාක්ෂණය කියන එක තියෙනවා. ඒක යම්කිසි වැඩපිළිවෙලකට ගෙනියෑම තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. අපි 066 22 83 608 609 ඔබට විවෘත කරනවා. එම ඔබගේ සහභාගීත්වය අතර බලාපොරොත්තු වෙන සාකච්ඡාවට විශේෂයෙන් ඔබේ ගැටලු අරගෙන වෛද්‍ය රාජේන්ද්‍ර මහත්මයන් දැන් මේ සම්බන්ධව බහුවිධ ප්‍රතිකාර ක්‍රම ගැන කතා වෙනවා. දැන් අද දවස් වෙනකොට දැන් පළවෙනි රැල්ලේදී දේශීය ක්‍රම පිළිබඳව කතා වුණාට වැඩිය දැන් මේ රැල්ලේදී වෙන රැල්ලක් හැදිලා තියෙනවා. තනින් තන අපි දන්නවා සමාජ මාධ්‍ය ඔස්සේ මේ බෙහෙත් හොයාගත්ත කට්ටිය පිළිබඳව කතා බහ වෙනවා. ප්‍රතිකාර කරලා තියෙනවා. දැන් මේවා කිසියම් ආකාරයක නියාමනයකට ලක් කරන්න ඕනේ නැති වෙයිද? දැන් මේවා සම්බන්ධව දැන් ඔබතුමාලගේ දැන් දේශීයයි කියපුවාම එහෙම කිසි සීමාවක් නැහැ. පාරම්පරික වෙදකම කිව්වම අය අපි හොයා බලන්නේ නැහැ ඒක. නමුත් මේ වගේ කිසියම් අවඩක් සිදු වෙන්නේ අවදානමක් නැද්ද? මට මොහොතකට යන්න දුරකථන ඇමතුමට ගිහිල්ලා ඔබතුමාලකට එන්න. ගලෙන් බිඳුනවටයි අපි යන්නේ ධම්මජෝති හාමුදුරුවෝ අපිට කියනවා තිරුවන් සරණයි අපේ හාමුදුරනේ. මේ හොඳයි කොමසාරිස්තුමත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බෙච්ච එක. දැන් කොමසාරිස්තුමා පැහැදිලි කරනවා වගේ දැන් මේ එක පළාතක විතරක් කියන්නේ මේ ආයුර්වේද ප්‍රතිකාර කරන්න හම්බෙන්නේ. දැන් රටේ අනිත් පළාත්වල මේ රෝගීට කියන්නේ මේ ඔබතුමාට වගේ අනිත් මේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ඊට පස්සේ මේ අයට මේ අවස්ථාව දෙන්නේ නැද්ද? නැත්නම් ඔබතුමා විතරක් සම්බන්ධ වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කාරණේ තමයි දැන් ගිය සැරේත් ඔබතුමා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච වෙලාවේ මම ඔබතුමාට කතා කරා. ඒ වෙලාවෙත් ඔබතුමාලා කිව්ව මෙච්චර ගානකට බෙහෙත් දීලා තියෙනවා කියලා. අද දවසේ මම වෙනත් නාලිකාවක දැක්කා අපේ මේ ආයුර්වේද මේ දේශීය වෛද්‍ය ඇමතුමත් එක්ක අපේ වෛද්‍යවරයෙක් මේ ගැන සාකච්ඡා කරන වෙලාවේ ලක්ෂ 12කට විතර ගිය පාර බෙහෙත් දුන්නායි කියලා. මේ හැම එකක්ම කරලා තිබුණාට රට දන්නේ නැහැ. රටේ නායකයෝ දන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි කියන්නේ පහුගිය මේ කියන්නේ අවස්ථාවේ කියන්නේ නායක හමුදාවේ රෝගීන් වෙච්ච වෙලාවේ ඒ අයට ප්‍රතිකාර කරේ මාතලේ වෙද මහත්තයෙක්. ලක්ෂ්මන් නඹුදිනේ කියන වෙද මහත්තයා. බින්දු 2කින් මේ රෝගයට පිළියම් හොයන්න බෙහෙතක් හදලා තියෙනවා. ඒකෙන් සුවපත් වුණා. ඒක දුන්නේ අපේ කියන්නේ මේ දේශීය වෛද්‍යවරයෙක් හරහා නෙවෙයි. දුන්නේ එම්.එච් එකේ ડોක්ටර් හරහා. ඒ ડોක්ටර් මේසරේ කියන්නේ අපිත් එක ගියා සිතර මේ ජයකොඩි ඇමතුමා මුණ ගිහිලා මේ කාරණේ ගැන පැහැදිලි කරා. පේරාදෙනිය මේ මහාචාර්යතුමෙක් අපිත් එක ගියා. එතුමත් මේ කාරණේ ගැන කිව්වා. ඊළඟට ජපානයේ රෝගීකට ප්‍රතිකාර කර මේ කියන්නේ මෙහෙම බෙහෙත යවලා ඒ බෙහෙත අරගෙන මේකෙන් සුවපත් උනායි කියලා එතම වොයිස් කට් එකක් එවලා තියෙනවා. ඉතින් මෙහෙම ලංකාව තුල අපේ රටේ මේ බිමේ හැදෙන ඖෂධේ අරගෙන මේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරනකොට මේකට ආයි බටහිරින් කවුරු හරි මොනවා හරි උපදේශයක් දෙනකන් හරි ඒ අය මේක ගැන හොයා බලනකන් අපි බලාගෙන ඉන්න එකද වැදගත් වෙන්නේ.
මේ ඉන්න වෛද්‍ය අර රෝගීන් පස්සේ පන්නගෙන ගිහිල්ලා වැඩිකාරයෙක් කරනවට වැඩිය මේක ගැන දන්න වෛද්‍යවරු පස්සේ පන්නගෙන ගිහිල්ලා මේකට ප්‍රතිකාර කරන්න කියන එක නේද වඩාත්ම හොඳ. ඔව් අපි හඳුරන්නේ බොහොම පිං අපි හඳුරන්නේ මේ කටයුත්තේදී මේ සමාජයට කිසියම් දිශාවක් පෙන්වන්න ඕනේ. දැන් මේ සමාජ සංවාද වලට දිශාවක් හදන්න ඕනේ. ඒ වගේම මේ බහුදිශාන්නත වෙලා බොහෝ බහුවිකාර වැඩ කරන සමාජයක් ඇතුලේ බොහොම මිනිසාව සෞඛ්‍ය සම්පන්නව ගොඩනැගිය හැකි ප්‍රවේශයන් හදන්න ඕනේ. ඒකට අපේ ඖෂධ වාගේ ආහාර තිබුණා බොහෝ ක්‍රම තියෙනවා. මේවා ගැන අපි ලොකු සාකච්ඡාවක් කතාවක සංවාදයක ආරම්භයක් කියලායි මට හිතෙන්නේ මේ කතාබහ. 066 22 83 669 තා අමතුමකට යන්න සුදරන් අයිබෝන් ඔබට. අයිබෝන් තිරුවන් සරණයි. මම දහරාවන අපිට. ඔව්. අතරම මම මේ ප්‍රශ්න තුනක් මම අතම අහන්න සූදානම් ඉන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි මම හිත දැන් ඒක අපිට අයින්නම් සිත් ඇහුවා. මේ සුවපත්ච්චය ගැන. ඒක නිසා දැන් මම මේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ විශේෂයෙන්ම මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය වේවා මුද්‍රිත මාධ්‍ය වේවා මේ විවිධ බෙහෙත් වර්ග ගැන කියනවා මේක හොඳයි මේක හොඳයි කියලා. ඉතින් මෙන්න මේක සම්බන්ධව යම්කිසි න්‍යාමනයක් තියෙනවාද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ඔබතුමන්ලට බැරිද යම්කිසි කියන්නේ මේ කොරෝනා මේ ගම්මානයකට ගිහිල්ලා ඔය යම්කිසි පොකුරකට ගිහිල්ලා ඒ අය නියදිය කැටියට අරගෙන ඒ අයට මේ දැන් ඔබතුමන්ලා නිර්දේශ කරන බෙහෙත. එහෙම නැත්නම් තාප්පස් දැන් අපේ ස්වයංහන්සේ සාකච්ඡා කරපු විදිහට ඒ උන්වහන්සේලා දීපු බෙහෙත ඖෂධය මෙන්න දිගිලා යම් කිසි විදිහකට මේ නියදිය කැටියට අරගෙන මේක සාර්ථක අසාර්ථකභාවය හොයාගෙන ඒ කියන්නේ අපි ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා කියන එක නෙමෙයි ඒ සාර්ථක අසාර්ථකභාවය හොයන්නට බැරිද ඊළඟ කාරණේ තමයි දැන් අතන උතන ඉන්න සෑම කෙනෙක්ම බොහොම විද්වත් අය මේ ආයුර්වේද ඥානසේ මේ අයට ඇයි බැරි අපේ රටේ මේ කියන්නේ මේක අපි දැන් අත්දැක බලමු දැන් අර පහුගිය දැන් පළවෙනි අවස්ථාවේ දැන් අපි ඇත්තටම ෆේල් අපි ෆේල් කියන්නේ අසමත් වුණා පළවෙනි සැලෙන්න අතර ගන්න දැන් ඉතින් ඊට පස්සේ දෙවෙනි සැල්ල කීකේ විවිධ නම් වලින් මේක හිතින්නුවට මිනිස්සුන්ට තාම මේක හරියට මේ වෙලා නැහැ මේ ආයුර්වේදය ගැන කොහොමද මේ බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මෙන්න මේව සම්බන්ධව යම්කිසි මේ ව්‍යාප්ත වෙච්ච කතාවක් ඇති කරන්න පුළුවන්ද? ඔන්න තමයි මේ ප්‍රශ්න තුන කියලා කරන්නේ. බොහොම ස්තුතියි දරුවන් සරණයි ඔබතුමන්ට 066 22 කාර්ය බහුලයි. අපි බොහෝ විට බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තුමන් සම්බන්ධ කරගන්න. ඒත් එකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධ කරගන්න දුරකථනයෙන් අපේ බොහොම හොඳ පොදු තැනක හිටගෙන මේ ප්‍රශ්න ගැන කතා කර ඉන්න එකත් කරන්න පුළුවන් අපිට ඕනනම්. හැබැයි වඩා වටින්නේ මේ ප්‍රශ්නෙන් ගැලවීමේ පාර හොයාගන්න එක. එතෙන්ට තමයි අපේ සංවාදය දිශාගත කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නෙත් අවසානයේ දරාවනගොඩ මහත්මයාගේ ප්‍රශ්නෙත් එක්කම මම ප්‍රශ්නයක් විමසමින් හිටියේ අපේ රාජ්‍ය විජේතුංග මහත්මයා ළඟට. මේවා මේ හෙට තව ඒ කට්ටිය බෙහෙත් හොයාගත්ත මොකද මේකට කිසිම සීමාවක් නැහැ. අපි පාරම්පරික වෙද්දු මෙහෙමයි කියලා කියනවා. මොකක්ද මේකට නියාමන වැඩ පිළිවෙල? මට තව ඇමතුමකට ගිහිල්ලාම එන්නම් ප්‍රශ්නෙට. ඔව් බුලත් සිංහලෙන් කෙනෙක් අපිට කතා කරනවා. අයබෝන් ඔබට. ඔව් කතා කරනවා. ඔව් ඔබතුමාගේ නම කියන්න කැමතිද? මම උපුල් ප්‍රේමජයන්ත බුලත් සිංහල දේවමුල්ල. ඔව් සේවසමේ. ඔව් උපුල් මහත්මයා අයබෝන්. දැන් මේ වෙනකොට මහත්තයා මේ අපේ මෙහි බුලත් සිංහල ප්‍රදේශයේ මේ අර බොඩ් ලයින් එක කියන මේ ඇඟලුම් ආයතනයේ මේ ආසාදිතයින් එක්ක ඉතා දීර්ඝ ලෙස පැතිරලා යනවා මේ ඔය මේ COVID-19 වසංගතය. ඔව්. එතකොට දැන් අපිට මෙහි කිසිම ප්‍රතිකාරයක් නැහැ මේක මේ මහ විශාල වශයෙන් මේ පැතිරීමේ අවධානයක් තියෙනවද? එතකොට මේ දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලීමක් කරනවා ඔය අපේ මේ ප්‍රධාන ඒ නියෝජිත මහතුරු ඉන්න නිසා පුළුවන් නම් මේ පැත්තට අවධානය යොමු කරලා පොඩ්ඩක් මේ අපිට මේ පැතිරලා යන
මේ වසංගත තත්ත්වය මැද පවත්වන්න ඒක වගේම මේ අහිංසක මිනිස්සු මේ ගැන නොදැනුවත්කමින් හෝ එයාට මේ කිසිදු ප්‍රතික්‍රියාවක් මේ නැතිකමින් ඉතා දීර්ඝ ලෙස පැතිරලා යනවා. පොඩක් මැදිහත් වෙන්න කියන එක තමයි මේ මම ඉල්ලීමක් කරන්නේ මේ පැත්තට අවධානය යොමු කළා. ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබේ ගැටලුත් ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ගැටලු බොහොමකුත් තියෙනවා. තාම ඉතිරි වෙලා අපි දකින මාධ්‍යවල පිටිපැත්තේ කැමරා කාච් වලට හසු නොවුණු හඬ හසු නොවුණු කලාපවල මේ ප්‍රශ්නේ ව්‍යාප්ත වෙන්නට පුළුවන් ඉඩකඩ තියෙනවා. තාම ඇතැම් නීති සම්පාදනය කරාට අපි දුටුව සාම ගම්වල මේ ඒ නීති එකක්වත් නැහැ. බස්වල මේවා නැහැ. ඒ වගේ ඒ නිසා මේවා ඇත්තටම ගැටලු සහගත තැන් තියෙනවා. වෛද්‍යතුමනි දැන් ඔබතුමාගේ අහන්නගේ ප්‍රශ්නේ කීප වතාවක් මගේ හැරෙනවා. ඒක තමයි මේ ඉඩකඩ. මේ ඉඩකඩ පුළුල් වීම ඇතුලේ මේ අපි දෙන අවසරය ඇතුලේ ප්‍රදේශීය වෙදකමට මේක කරන්න පුළුවන් ආයුර්වේදික මේක කරන්න පුළුවන් කියන ඇතුලේ බොහෝ දෙනෙක් දේවල් නිෂ්පාදනය කරලා මනුෂ්‍ය ශරීරයේම පරීක්ෂණාගාරයක් කරගන්න පුළුවන්. මේකෙන් ලොකු ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා මේවා කිසියම් නියාමනය කිරීමේ ක්‍රියාවලියකට ලක් කිරීම සුදුසු නැද්ද? ඔව්. ගමගේ දැන් මේ නියාමනය මේ බටහිර මේ ඖෂධ වලට අවශ්‍ය දෙයක් නේ. ඒ නියාමනයක් තියෙනවා. ඒකට නීතියක් මේ රටේ තියෙනවා. මේ මම හිතන පෙරදිග ඖෂධ වලට ඒ නියාමනයක් තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ. ඒවා පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා. මම මෙතුමා දන්නවා බොහොම මට වඩා හොඳට ඒ නියාමනය පිළිබඳව. දැන් මේ එක දෙයක් මම විශ්වාස කරනවා මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ රසායනික ඖෂධ. දැන් මේ පෙරදිග ඖෂධ බොහෝමයක්ම මේ ඇත්ත වශයෙන්ම මේ සාකමය ආහාරමය ඖෂධ. දැන් මේ පෙර හිටපු ජීවකගේ හිටපු ගුරු තමයි ආර්ථ එතුමා කියලා තියෙනවා සියලුම ශාක ඖෂධයෝයි කියලා. එන බටහිර වෛද්‍ය විද්‍යාවේ අපේ ගුරුවරු කියලා තියෙන්නේ සියලුම රසායනික ඖෂධ විසවත්ය කියලා. all chemical drugs are poisons. all foods are medicine කියලා කියන. ඒ නිසා මේ නියාමනය කිරීමේදී අවශ්‍යයි. මොකද මම විශ්වාස කරනවා මේ දැන් එක පැත්තකින් මේ බටහිර ඖෂධ නැතිකම නිසානේ මේ ලොකු දැන් බලන්න මේ ප්‍රශ්න ඔක්කොම අහන්නේ අපේ කොමසාරිස්තුමාට යොමු කරන්නේ මේ විසඳුමක් නැති වුණාම අපිව ගලවා ගන්නයි කියන මහඟු ආයතනෙන් රට පුරාම වෙනත් විකල්ප ප්‍රතිකාර මතුවෙන්නේ බටහිර වෙදකමේ නැත්නම් බටහිර ඖෂධ වල විසඳුමක් නැති හින්දා. එතකොට හැබැයි මම විශ්වාස කරනවා ඒ නියාමනය අවශ්‍යයි. නියාමනය කිරීමේදී අපිට බටහිර ඖෂධ තරම් බිය වෙන්න දෙයක් නැහැ මේ පෙරදිග ඖෂධ ක්‍රම පිළිබඳ. මොකද ඒක සමාජ භාවිතාවෙන් සමාජ විද්‍යාගාරය තුල මිනිස් හිරුරෙන් අපි උරගා බලාපු ඖෂධ තමයි මේ ඉදිරිපත් කරන්නේ. රසායනගාරවල නෙවෙයි. දැන් ඒ නිසා මම හිතන නියාමනය අවශ්‍යයි. නමුත් නියාමනයේදී අපිට බිය වෙන්න කාරණාවක් නැහැ මේ පිළිබඳව. විරාමයට කලින් මෙතුමා ළඟට ගිහිලා යනවා. දැන් මෙතුමට පුංචි ඉල්ලීම් ටිකක් වගේම මේ දැන් ප්‍රශ්න දෙක කිහිපයක් තියෙනවා. දැන් මේ යාන්ත්‍රණය අපි එතුමා අප සම්බන්ධ කරගෙන මේ බලාපොරොත්තු තමයි තාම ඉන්නේ. එතුමා මම හිතන්නේ අපි හැකියකින් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශීය වෙදකම සහ මේ කියන යාන්ත්‍රණය රට පුරා සිද්ධ වෙනවද? මේ ප්‍රතිකාර කිරීම ලංකාව පුරාම සිද්ධ වෙනවද? ප්‍රතිකාර ක්‍රම ලබා දෙනවද? කෙටි උත්තරයක් අර අපේ විමසුප හාමුදුරුවන් ඇහුවා මේ ඔව් මේ මම කතා කරන්නේ වයම් පළාත ගැන. පළාත් 9ම මේ විදිහට සිද්ධ වෙනවා. ප්‍රධාන කාරණේ. ඒතකොට එකාකාරව මේ විදිහට පළාත් 9ම සිද්ධ වෙනවා. ඒ පළාත් 9ම මේ විදිහට යාන්ත්‍රණයක් හැම ප්‍රාදේශීයකම් කොටසක් දක්වාම ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. එතකොට අපේ හාමුදුරන්ට මට කියන්න තියෙන හැම පළාත් සභාවක මේක සිද්ධ වෙනවා කියලා එතුමාගේ උන්වහන්සේගේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ සංඛ්‍යා ලේඛන සම්බන්ධව. එතකොට රජයේ නිලධාරියෙක් වශයෙන් මම මේ සංඛ්‍යා ලේඛන තැන් දෙකකට යොමු කරනවා. එකක් තමයි මගේ ප්‍රධාන ලේකම්තුමාට මම මේක යවනවා. අනිත් එක කොළඹ අමාත්‍යාංශයට යවනවා. ඉතින් මගේ රාජකාරිය එක තමයි එහෙම නැතුව මම නිලධාරියෙක් වශයෙන් මට වෙන තැන් වලට මේ සංඛ්‍යා ලේඛන යොමු කිරීමේ හැකියාවක් නැහැ. ඊට පස්සේ අපේ බුලත් සිංහල මහත්තයා කියපු විදිහට එතුමාට මම කියන්න කැමතියි මම දන්නේ නැහැ එතුමාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කොහෙද කියලා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ආයුර්වේද ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා හැමතුවම වෛද්‍යවරයා හරහා ඔබතුමාලාගේ ප්‍රදේශයට අවශ්‍ය ඖෂධ බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් කාර්යාලයෙන් කොමසාරිස්තුමිය හම්බෙලා ලබා ගන්න පුළුවන්. ඖෂධ හිගයක් තියෙනවද? ප්‍රමාණවත් නිෂ්පාදනය කරලා තියෙනවා. ඖෂධ හිගයක් නැහැ. ප්‍රමාණවත් අපි නිෂ්පාදනය කළා. අපිට යම් රෝ මැටීරියල් වල හිගයක් තියෙනවා. නමුත් අපි ඒකත් දැන් මඟහරගෙන අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකට අවශ්‍ය රාජ්‍ය සහාය ලැබෙනවද? රාජ්‍ය සහාය ලැබෙනවා ඒකට. ඒවයි කාරණා බොහොම සතුටට කාරණා. මොකද මේ මොන
මොන දේ තිබුණත් අවසානයේ මේ මිනිසුන්ව ගලවා ගැනීමදී අපි මේ අනිකුත් ප්‍රශ්න අමතක කළ යුතුයි බැහැර කළ යුතුයි කියලා කියන්නේ. ඒ නිසා අපිට හොඳ තත්වයක් රට තුළ නිර්මාණය කරගන්න හැමෝගෙම දේවල් එකතු කරලා එක තැනක හිට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එවැනි මිනිසුන්ට තමයි මේ ලෝකේ අලුත් කරන්න පුළුවන්. එහෙම හිතන මිනිසුන්ට සහ එහෙම ක්‍රියා කරන මිනිසුන්ට පාලකයන්ට දේශපාලකයන්ට විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට මේ අයට තමයි මේ ලෝකය වෙනස් කරගන්න පුළුවන්. ඒ අර සමස්තේ මේ අපි හිතන ක්‍රමයෙන් බැහැරව හිතන කණ්ඩායමට. නිසා ඔබත් මේ අපි දිහා බලාගෙන ඉන්නේ ඔබට මේ රෝගය තියෙන නිසා නෙවෙයි. ඔබට රෝගය නැහැ. අපි ප්‍රාර්ථනා කරලා හැදෙන්න එපා කියලා. නමුත් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා මේ අපේ රට මේ ජාතිය මේ ජාතික ව්‍යසනයෙන් ගලව ගන්න ඕනේ කියලා. ඒ නිසා ඔය හැඟීම හරි අපිට වටිනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුව අරගෙන රැඳී සිටින්න අපි ගිහිල්ලා එන්නම් නින්නාද කෙටි විරාමයකට. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර තිබේද කියන කාරණේ. දැන් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ ලෙඩක් හැදුනහම බෙහෙතක්. හැබැයි මේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානයද සමස්ත ලෝකයේ ජනතාවගේ සෞඛ්‍ය හිතීරකයා වෙන්න පුළුවන්. අපිට ඒක අදහසක් තර්කයක් නැහැ. හැබැයි මේ සම්බන්ධව කොරෝනා මර්ධනය සඳහා බොහෝ දෙනෙක් විවිධ යෝජනා ප්‍රතිකර්මකම ඉදිරිපත් කරද්දී ඒවට ඇහුම්කන් දීම සාමාන්‍ය කළ යුත්තක් කියලා විශ්වාස කරනවා. මොකද වසංගත රෝග ඉතිහාසයේම අපිට යම් හොඳ ආදර්ශ තියෙනවා. ඒක දැන් මේවා මැඩ ජයගත්ත හැටි පිළිබඳවවත් සාහිත්‍ය තියෙනවා අපිට. සාහිත්‍ය තියෙනවා. මේ ගැන කතා ඉතිහාස කතා තියෙනවා. මේවා ප්‍රබන්ධ නොවන්නට පුළුවන්. ඒ නිසා මේවා සම්බන්ධ අවධානය යොමු කිරීම හරි වැදගත් කියලා කල්පනා කරනවා. 066 22 83 608 609 066 22 83 608 609 ඔබට එන්න පුළුවන් මැදිරියට මේ සම්බන්ධව ඔබේ ප්‍රශ්නය අරගෙන ශ්‍රී ලංකාවේ 4 දෙසින් අපිට හැමතුම් වෙනවා. ඔබේ ගැටලුව අපිට යොමු කරන්න අපි එවිට ඔබව සම්බන්ධ කරගන්න මුණු පොත ඔස්සේත් අපිට ඔබ සම්බන්ධ වෙනවා. අපිට දන්වන්න ඔබේ කෙටි පණිවිඩය. වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහත්මයාණනි දැන් අපිට දැන් මේ හැමදාම වසංගතයක් වෙනකොට අපි සූදානම් වෙනවා. මේ වර්ෂා කාලයේදී අපි උදැල්ල අරගෙන කුඹුරට යනවා වගේ. දැන් මේ එතකොටද අපේ මේ සූදානම තියෙන ඊට වඩා ස්ථාවර සෞඛ්‍ය සම්බන්ධ ස්ථාවර ප්‍රතිපත්තියක් ස්ථාවර සෞඛ්‍ය පුරුදු ආහාර පුරුදු මේව හැදීම සම්බන්ධව අපේ රටේ තියෙන අවධානය මොන වගේද? ඔව් ගමගේ දැන් මේ පිළිබඳව පහුගිය කාලේ අත් වශයෙන්ම මේ බටහිර බෙදකමේ බටහිර වෛද්‍ය ආයතන සෞඛ්‍ය ආයතන වලත් ඇත්තටම හොඳ ප්‍රවණතාවක් තිබුණා. මොකද අපිට මේ බෝන වෙන රෝග පිළිබඳව දිය වැඩියාව වගේ රෝග පිළිබඳ නිවාරණයේදී එන බෝන රෝග පිළිබඳ මොකද අපිට අමතකයි දැන් පහුගිය දවස්වල තිබුණු වසංගතය තමයි මේ දිගටම තිබුණේ අපි මදුරගෙන් බෝවෙන අපේ මේ දැන් නමත් මතක නැහැ මොකද ඩෙන්ගු වසංගතය දැන් ඩෙන්ගු නෑ අපි ඇයි ඩෙන්ගු මෙච්චර අඩු වෙලා තියෙන්නේ ඒවා අපි කල්පනා කරන්න ඕනේ. මම හිතනවා මේ කොරෝනා වල තියෙන හොඳ ලක්ෂණ තමයි සමාජ ප්‍රතිශක්තිකරණය වැඩිවීමක් තියෙනවා බෝන් රෝග වලට. ඒක මෙන්න මෙහෙමයි. දැන් අපි ඔබ කිව්වාගේ මෙවැනි එනේන බෝන රෝගයට ප්‍රතිකාර හොයන්නට වඩා දැන් අපි හොඳට පිළිගන්න කාරණාවක් තමයි මේ මෙවැනි වසංගත වලට ප්‍රධාන ප්‍රතිකාරය තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක. සෝයීමේ පද්ධතිය නැත්තම් මහා සෝයීමේ ශක්තිය වර්ධනය කරන එක. ඒකනේ ඉන්නත් ගැනත් කතා කරන්නේ. දැන් මේ අපි සමාජයක් හැටියට අපි කන බොන හැටි හැසිරෙන. ඒ සම්බන්ධව බටහිර අපි දැක රෝහල් වල සායනවල දැන්වීම් පුරු අලවල මෙහෙම ලොකු දැනුවත් කිරීම වැඩසටහන රාජ්‍යාන්තරයක් තුළ සිද්ධ වුණා නේද? ඒක හොඳ ලක්ෂණයක්. ඒක හොඳ ලක්ෂණයක්. ඒක ඇත්ත වශයෙන්ම මට මොහොතකට අවසර දෙන්න සමාවෙන්න බාධා කරාට ඇමතුම්ට යන්න අවසර දෙන්න. ඔව් කඩවල ගෙදරට අපි යන්නේ සරත් මහත්මයා ඔබයි ඉන්නේ ආයිබෝන් ඔබට. ආයිබෝන් මේ නින්නාත් වැඩ කරන්න ඉතුරුතන් දෙනවා. ඔව්. අපේ විද්වත් මණ්ඩලයේ ඉතුරුදී මේ මහත්මයා අපිට හරි සතුටුයි මේ ආයුර්වේද වෛද්‍යවරු මෙහෙම මහා උනන්දුවකින් වැඩ කිරීම ගැන. ඉතින් අපි කියන්නේ මේ දෙගොල්ලම එකතු වෙලා මේ වැඩේ ගෙනිච්චොත් හොඳයි කියන එක. නමුත් මගේ ප්‍රශ්නේ මහත්තයා දැන් මෙතන අපි ආයුර්වේදය කියන්නේ මහත්තයා ඉන්දියාවෙන් ආපු එකක් නේ.
අපිට තිබුණේ හෙළවැදකම. එතකොට මේ ඉන්දියාවට අද බැරිව ගිහිල්ලා තියෙනවා මේක සාමාන්‍යයෙන් බාහිර තත්ත්වෙට ඉන්දියාව ඇවිල්ලා තියෙනවා. ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක මේ 1918 දී ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් මේ ලෝකේ මිලියන 50ක් මැරිලා තියෙනවා. මට කොරෝනා වලින් මැරිලා තියෙන මිලියන තවම 1.24. ඉතින් ඒ වෙලාවෙත් දේශීය වෙදකමනේ අපේ තිබිලා තියෙන ලෝකෙම. ඒකයි මගේ ප්‍රශ්නේ. ඉතින් මේකට මේ ඔබතුමාලගේ දැක්ම ගැන බොහොම ස්තුතියින්ද ඊමතාව මම කියන්නේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. 066 22 83 669 ඔබට විවෘතයි. ඔබට බාධා කරමින් මම ඇමතුමට මම හිතන්නේ මේ එතුමාගේ ප්‍රශ්නෙම මට මේ ඔබේ ප්‍රශ්නෙට යන්න පුළුවන්. දැන් මෙතන මේ ආයුර්වේදය ඉන්දියාවේ තමයි. දැන් යුනානි ඊළඟට එවැනි දේවල් අපිට ಭಾರತයෙන් තමයි අපිට ලැබුණේ. අපේ ඉන්දියාවෙත් පාරම්පරික වෙදකම් තිබුණා, අපිත් පාරම්පරික වෙදකම් තිබුණා. දැන් ඉන්දියාවයි අපි සංසන්දනයකට එකපාරටම දැන් ඉන්දියාව විශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්න විශාල මරණ සංඛ්‍යාවක් සිදු වුණා. දැන් මේ ඉන්දියාවේ රෝගීන් මෙච්චර හඳුනගත්තේ කොහොමද? මම මෑත මාධ්‍ය වලින් කියවා ඉන්දියාවේ PCR පරීක්ෂණ දවසකට ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් කරනවා. දවසකට ලක්ෂ 3කට ප්‍රමාණයක්. අපි දවසකට කරන්නේ 3000 5000 අතර ප්‍රමාණයක්. මේක PCR පරීක්ෂණ කරන ප්‍රමාණයට තමයි රෝගීන් හඳුනගන්නේ. දැන් අද අපිට මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ බ්‍රැන්ඩික්ස් එකෙන් පස්සේ සහ මාළුලෑල්ලෙන් පස්සේ පැලියුකට දැන් ක්‍රමානුකූලව අපිට PCR පරීක්ෂණ වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි යන්ත්‍රත් මදි වෙලා තියෙන්නේ. එතන ඉන්දියාවේ ආයුර්වේදයේ අසාර්ථක වුණ නිසා පැතුරුණා නෙවෙයි. ඉන්දියාවේ පරීක්ෂණ වැඩිපුර. ඊට වඩා ඇන්ටිජන් ටෙස්ට් අර ශනික පරීක්ෂණ වෙන දේවල් කරපු නිසා ඉතා ඉක්මනින් රෝගීන් හඳුනන්න පුළුවන්කම. ඔබගේ ওই කතාව ඇතුළේ කියවෙන්නේ නැද්ද මේ එහෙනම් රෝගේ හැමෝම ගාව තියෙනවා මේ පරීක්ෂණය කරලා නැත්තේ කියලා? මගේ විශ්වාසය මාර්තු මාසයේ ඉඳලම අපේ රටේ ඒසිම්ප්ටොමැටික් කැරියර්ස්ලා නැත්තම් රෝග ලක්ෂණ ඇති වාහකයෝ ලක්ෂ ගාණක් පැතිරලා තිබුණා. දැන් තමයි හඳුනගන්නේ අපි. දැන් මම හිතන්නේ අපි සමාජයේ හරියට කරොත් එහෙම අපි මම හිතන රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ හරිතාලුගේ මහත්මයා කියන හැටියට ඊට MRI එකේ හිටපු අධ්‍යක්ෂතුමා කියන හැටියට අපි PCR පරීක්ෂණ කරනවා මදි. මේක මීට වඩා කරන්න ඕන. එහෙම කරා නම් අපිත් ওই රෙකෝඩ් එක බ්‍රේක් කරලා තියෙන්න පුළුවන්. ඉන්දියාවත් එක්ක ගන්න මැච් එකේදී. දැන් මම ආයුර්වේදය කියනකොට ඉන්දියාවේ ආයුර්වේදය මම දැක්කා ඉන්දියාවේ අගමැතිතුමා මෝදි මහත්මයා එයා යෝග සමාජ භාවිතය ඉදිරිපත් කරනවා. එයාත් කරමින්ම ඉන්දියාවේ ආයුර්වේදය රාජ්‍ය ප්‍රතිපත්තිය මේකට ඉදිරිපත් කරන නමුත් ඉන්දියාවේ තියෙන ප්‍රාන්තවල ස්වරූපය අනුව සම්බන්ධික දුෂ්කරතා අනුව සීත පළාත් තියෙනවා. ඊළඟට පාලනය කරන්න බැරි මුඩුක්ක තියෙන මුම්බායි වගේ නගර තියෙනවා. මහාරාෂ්ට්‍ර තියෙනවා. ඒ නිසා අපිට ඉන්දියාවේ ආයුර්වේදය අසාර්ථකයි කියලා කියන නිගමනට එන්න පටු අපිට එකපාරට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම හිතනවා දැන් මේකෙදී අර සමාජයේ දැන් ඔබතුමාගේ ප්‍රශ්නට මම එනවා නම් මේකට පැහැදිලි විසඳුම තියෙන්නේ ප්‍රතිශක්තිකරණය සහිත මිනිසා නිර්මාණය කිරීම. මේක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි. මම ඉස්සලා කියන්නේ මේ අපි චෝදනා කරනවා නෙවෙයි. වෙච්ච తත්වය අපි පැහැදිලි කරගන්න ඕන. නමුත් මේක අපේ වැඩක්. මොකද මේක මගේ වැඩක්, මගේ පවුලේ වැඩක්. මම අද සමාජය යනකොට මගේ බිරිඳ ඇතුළු දරුවන් බයයි. ඒක අපේ වෛද්‍යවරුන්ට තියෙන ප්‍රශ්නයක්. ඊළඟට මගේ ගමේ යට බයයි. මම ඒ නිසා මේ රජයටම මේක බාර දෙන්න ඕනේ නැහැ. රජය මේක අපි කියන දේ කරනවා නම් අපිට ශක්තියක්. දැන් මම අද මම උපන් ගමේ මයි ගම ගබ්බල සබරගම් පළාතේ. ඒ වටේටම දැන් කොරෝනා පටි ඇති වෙලා. මොකද රඹුක්කන කොරෝනාවක් තිබුණ නැති ප්‍රදේශයක රඹුක්කන රෝහල කොරෝනා රෝහල බවට පත් කරලා. ඊළඟට බ්‍රැන්ඩික්ස් ආයතන දෙකක් තියෙනවා පින්නවල සහ තවත් තැනක ඒවා මේ නිරෝධායන මධ්‍යස්ථානය කරලා. දැන් ඒ වගේ මේ රඹුක්කනට කොරෝනා රෝගීන් ගෙනාවේ මේවා තමයි. ඒ නිසා රඹුක්කන නගරේ වාණිජ්‍ය ව්‍යාපාරය වැටිලා තියෙනවා. දැන් මේ නිසා මම අපේ ගමේ මම කාලේ තියෙනවද මම දැන් මේක පැහැදිලි කරන්න. ඉවර කරන්න මේ කතාව. ඔව් ඒක නිසා මම අද ගමේ ඉඳලා ආවේ ගමේ මරණෝද්ධාර සමිති සහ අන්‍යෝන්‍යෝද්ධාර සමිති වල ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් එකතු කරලා අත්පත්‍රිකාවක් හදුවා. අතින් අතට යවන්න කරන්න ඕන දේ මොකක්ද කියලා. මම විශ්වාස කරන ප්‍රතිකාරයන් මම විශ්වාස කරනවා රතු ලුණු සහ සුදු ලුණු මේ වෛරසය විනාශ කරනවා. ඒ සරලව ලිව්වා දිනකට දෙවරක් රතු ලුණු බික් 3ක් හෝ 5ක් කෑමට පෙර හපා එහි සැර හොඳින් ආශ්වාස කරන්න. 2 සුදු ලුණු බික් 10ක් තලා පොඩි කර වතුර භාජනයකට දමා ගොරක මද්යක් ද එකතු කර එය අර පල් වෙනවට
ඒ රාත්‍රියේ නිදන තැන තබාගෙන එහි සැර ආශ්වාස වීමට ඉඩ හරින්න. මේ කිව්වේ අර ආණ්ඩුව කියපු අර පුද්ගල දුරස්ථභාවයේ මුණුසුම් මාස් පාවිච්චිය ඒවා කිරීමට අමතර වශයෙන් මේ කරන්න ඊළඟට පුළුවන් තරම් නිර්මාංශවන්න සරල යෝගාභ්‍යාසයක් කියා දුන්නා කරන්නේ කි. මේ සරල ක්‍රමයේ මම පත්‍රිකාව ලියලා මේ ඉරිදා බෙදා හරිනවා ගෙයින් ගෙට යවන්නේ කියලා. මේක කරනවා මයි ගම බේරෙනවා. ගමේ සමිතිත් එක්ක. අපිට පුළුවන් පහලින් මෙතුමාගේ මම ඉල්ලගන්න බලාපොරොත්තු වෙන මේ දූමායනය. මම එක කාරණාවක් කියනවා අපේ ගමේ ඉන්න පෙරදිග අපේ අල්ලපු ගමේ ඉන්න පෙරදිග මේ පාරම්පරික වෛද්‍යවරයෙක් කිව්වා මේ ළඟදී සාකච්ඡාවදී ගූරැන්ද කියන ශාකය මෙතුමා තවත් ශාක මට එනකොට කිව්වා ගූරැන්ද කියන ශාකය පත්‍රේ හරිම ගඳයි. ඒ එදා ඉතිහාසයේ ඉඳලම බුද්ධදාස රජුරන්ගේ පොත්පත් වලින් තමයි මෙතුමා වෙදකම් කරන්නේ මේ ගූරැන්ද පත්‍ර මේ ගෙවල් වල එල්ලනවා. නැත්තම් දුමේ අඟුරු කබලකට රත් කරලා දුම වදින්න යනවා. වදින සලසනවා. ඒකෙන් සිදුවෙන්නේ මේ වෛරසය විනාශ කරන එක. මේක ඇන්ටි වෛරල්. ඉතින් මේ ක්‍රම අපේ ගම්වල අපිට කරන්න පුළුවන් රජයට කරදර කරන්නේ නැතුව. ඒ නිසා මේක අපේ වැඩකට පහලින් කරන ව්‍යාපාරයක් හැටියට මම හිතුවා කරන්නට මොකද මාස ගණනක් කියලා මට ඇති වෙලා තියෙනවා. මේක නිසා මම මෙතුමලත් කියන අපි මේක පහලින් කරමු. මහ ජනතාව මේකට සහයෝගය දෙයි. ඒක වියදම අඩු දෙයක්. ඔව් 0.6 22 83 689 අමතුමුට යන්නම් අපි අයිබන් ඔබට සේනාධිර මහත්මයා ඔව් සේනාධිර මහත්මයා ඔබතුමන් කොයි පළාතෙන්ද? මම නාරම්මල ගණේගොඩ. ඔව් කතා කරමු. ගරු අපේ ආයුර්වේද කොමසාරිස්තුමාට මම කතා කරන්නේ. ඔව් කොමසාරිස්තුමනි ගිය පාරේම අපි දැක්කා කෑහන මෙහෙයක් වෙලා තිබුණා අපිට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ආයුර්වේද රෝහලෙන්. ඔව් කතා කරන්න. ගරු කොමසාරිස්තුමනි මේ පාරත් අපිට ඒ බෙහෙත් මොනවා හරි ලැබෙනවද මේ අපේ මේ කොරෝනා ව්‍යාපාරයේ මේ කොරෝනා රෝගය නතර කර ගැනීම සඳහා උතුමාලගේ මොනවා හරි උපදෙස් පත්‍රිකාවක් හරි බෙහෙත් වර්ග ලැබෙනවද කොහොමද? බොහොම ස්තුතියි. අපේ ප්‍රශ්නෙට උත්තරේ ඍජුවම මෙතුමගෙන් ලබා ගමු. ඉතින් පස්සේ මගේ ප්‍රශ්නෙට එන්න පුළුවන්. බාහිර ප්‍රතිකාරාංශයේ කුරුණෑගල රෝහලෙන් සාමාන්‍ය ඕනකෙකුට මේ බෙහෙත් ගන්න පුළුවන්. ඒ වගේම පත්‍රිකාත් අපි අපේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු හරහා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සාමාන්‍යයෙන් ආශ්‍රිත පවුල් වලට සහ ඒ අදාළ තැන් වල තමයි මේකට දෙන්නේ. නමුත් මොකද මුළු සමාජයක් පුරා පත්‍රිකා බෙදීම ප්‍රායෝගික නැති නිසා එම් කාටරි පත්‍රිකා අවශ්‍ය නම් අපෙන් ලබා ගන්න පුළුවන්. ඔව්. දැන් තව අමතුමකට අපි යන්න සූදානම්. සංජීව මහත්මයා ඔබ අවිස්සාවෙල්ලෙන් අපිට කතා කරන්නේ අයබෝන්. ආයිබුවන් මේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද ලංකාවේ පළවෙනි කොරෝනා රෝගියා හම්බුණානේ. ඔව්. ඒ කියන්නේ ආවේ චීන කාන්තාවනේ. චීන. ඔව්. දෙවනියට ආවුනේ අර ටුවරිස් කරපු පිරිමි කෙනෙක් හම්බුණා දෙවනියට. එතකොට මේ එයාට වෙදකම් කරේ ඒ කියන්නේ ඉංග්‍රීසි වෙදකමනේ උතන ගියේ බෙහෙතක් නැහැනේ කොරෝනා වලට. එතකොට එයා කියනවා මං තනීප වුණේ ડોක්ටර් ගෙනල්ලා දුන්නලු කැඳ එකක්. ඒකම කැඳ එකක් ගෙනල්ලා දීලා තියෙනවා. උමාලි අල්ලලා තියෙනවා. ඒ කියන්නේ උතන වෙලා තියෙන සිංහල වෙදකම. නේද? එතකොට ඇයි සිංහල වෙදකමට තැනක් දෙන්නේ නැත්තේ? මොකද මං හිතන විදිහට මේ මං දේශපාලනය කරනවා නෙමෙයි. මොකද බය මොකද කියන එක තමයි තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මම තරකට මට කෙනෙක් කතා කරා ලංකාවට හොඳ ආදායමක් ගේන්නත් පුළුවන් කිව්වා. මේක සනීප නිට්ටාවට සනීප කරන්න පුළුවන්. පොඩ්ඩක් ඔය සිංහල වෙදකම් කරන කට්ටියට පොඩ්ඩක් ඉඩ දුන්නා නම් මොකද වෙන්නේ මේ නිවාරණය කළා දාන්න මේ වැඩි අවසානයක් කරලා දාන්න පුළුවන් නේද? ඔව් ඔබේ අදහස අපිට බොහොම හොඳ වටිනවා. මිනිස්සු අවදිවෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ රැලි වෙනකන් අවදි වෙන්නේ නෙවෙයි. මිනිස්සු අවදි සිහියෙන් ඉන්න ඕනේ. අපේ රට ගලවා ගන්න කොහොමද කියලා. 0.66 22 83 608 609 ඔබට එන්න පුළුවන්. දැන් ආයුර්වේද කොමසාරිස්තුමනි දැන් ආපහු කතා කරොත් එහෙම දැන් අපිට පහුගිය වතාවේදී ඔබතුමා සඳහන් කරා දිගින් දිගටම ප්‍රතිකාරම කරමින් හිටියා කියලා. ඉතින් පස්සේ ස්වස්ථතාවය පිළිබඳව මේ සෞඛ්‍ය හැදීම පිළිබඳව අපට දොරක් අරගන්න බැරි වුණාද? මේක මේ යාවත් කාලන කරන්න දිගින් දිගටම අඛණ්ඩව කරන්නේ දැනුම්වත් භාවය. දැන් අපි රෝගීන්ට ප්‍රතිකාර කිරීම නෙවෙයි අපේ දර්ශනය. දැන් රෝගයට ගොදුරු නොවූ පිරිස ඉලක්ක කරගෙන එයාගේ සෞඛ්‍ය ඉහළ තත්ත්වයට ගන්න කටයුතු කරන්න එපයි. කොයි ඒ හඬ ආවේ නැහැ අපි දැක්කේ නැහැ ඒක.
නෑ මෙහිමයි. ඒ හඬ කොරෝනා නිසා නෙවෙයි අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉන්න ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු හරහා මේ මිනිසුන්ගේ නිරෝගී භාවය ප්‍රයත්න කරන වැඩසටහන් අපි අඛණ්ඩව හැම පළාතකම සිද්ධ කරනවා. හැම ප්‍රාදේශීය ඒකම කොට්ටාසකම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ කරන වපසරිය මේ තියෙන ප්‍රශ්න වලට ඇද්ද කියන කාරණේ සම්බන්ධව සහ ඒ තියෙන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ට තියෙන පහසුකම් මොනවද කියන. දැන් අපි ගත්තන් පස්සේ බටහිර ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමයි අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයයි ගත්තන් පස්සේ අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා කියන්නේ කිසිම පහසුකමක් නැතුව සේවකයෙක් වාහනයක් මොකක්වත් නැතුව තනියම වැඩ කරන පුද්ගලයෙක්. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා කියන්නේ විශාල කාර්ය මණ්ඩලයක් එක්ක වාහන තියාගෙන ආයතනයක් තියාගෙන වැඩ. ඉතින් ඉතින් මේ විශාල පරතරයක් තියෙනවා මේ යාන්ත්‍රණ දෙකේ. ඒතකොට ඇත්තටම මේක මීට වැඩිය සවි බල ගන්නවන්න ඕනේ. මේ ප්‍රජා සෞඛ්‍ය සේවය මම හිතන්නේ අපේ මේ අලුත් අමාත්‍යාංශයේත් ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය කියලා තියෙන්නේ. ඒ නිසාම තමයි මම හිතන්නේ. ඉතින් ඒ නිසා මේක අපි නොකර හිටියා නෙවෙයි ගමගේ මහත්තයා. මේක අපි කරා එදා ඉඳලාම කරනවා. ඒ කරපු නිසා තමයි මෙහෙම හරියට රැකිලා තියෙන්නේ. මේ ඒසිම්ප්ටොමැටික් මිනිස්සු එන්නේත් ඒ නිසා තමයි. ඉතින් ඒ නිසා මේක අපි කරනවා. නමුත් මේක කරන්න මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවයේ ආයුර්වේද මීට වැඩිය සවි බල ගන්න ඕනේ. සවි බල ගන්නලා මේ ශේත්‍රය පුළුල් කරලා ඉවරලා මේ යාන්ත්‍රණය ඉස්සරහට ගෙනියන්න ඕනේ. මේක නැතුව මේක කොරෝනා වලට කලින් ඉඳලාම අපි කරා. ඔව් අපි දැන් යම් ප්‍රමාණයකට මරණ වැඩි වුණත් තාම බොහෝ දෙනෙක් කියනවා ඇමරිකාව විතරක් ඉතාලිය විතරක් අපි මැරෙන්නේ නැහැ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? අපි අත්පත් කරගත්තු විශේෂ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවද? එහෙම රටක් හැටියට උදම්මනන්න පුළුවන්? නෑ එහෙම උදම්මනන්න කියන්නේ ඒකත් අර අපේ ඒකත් සමාජ ප්‍රශ්නයක් දැන්ට යම් කණ්ඩායමක් කියනවා. ඒක අපිට මේ මරණ ගැන කතා කරන්න එහෙම බෑ. ඉතින් අපිට ඒක මේ එච්චර මේවා වෙන්නේ. නමුත් දැන් රෝගීන් ගැන ගත්තන් පස්සෙත් අපිට ඇත්තටම මේ රෝගීන් නිරාකරණය වෙනවද හරියට PCR වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි සුසුම් හෙළුවට අපේ ගාන අඩුයි කියන කාරණේ සම්බන්ධව. නමුත් තව සෝවීම සම්බන්ධව හොඳ අගයක් අපිට තියෙනවා. සෝවීම සම්බන්ධව හොඳ අගයක් තියෙනවා. මොකද ඒකට මම හිතන්නේ මේ ආසියානු රටවල තියෙන ආහාරකම සහ මේ සමාජකම වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද කොහොමත් මේ අපේ ගෙදර ගොඩක් බහුතර සමාජය ගත්තාම අපේ කොත්තමල්ලි බීපු පිරිසක් තමයි ඉන්නේ අපේ ලංකාවේ. ඉතින් ඒ නිසා කොත්තමල්ලි වෙනිවැල් ගැට ඒ වගේම මේ 3-5 ටික ඇත්තටම අපේ ගෙදරක් පැරණි ගෙදරක් කියන්නේ ගෙදරක කුස්සිය කියන්නේ ඒක ඖෂධ නිෂ්පාදනාගාරයක්. ඒකේ පුදුම වැදගත්කමක් ඔසුසලක්. ඉතින් ඒ ඔසුසල අද වාණිජකරණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ මොනවා කිව්වත් මේවට ඔරොත්තු දෙන මිනිහා හැදීමේදී මං හිතන්නේ මේක වචන වලට සීමා නොකර ප්‍රායෝගික භාවිතයක් තියෙන්න ඕනේ. අපි මිනිසුන්ට හොඳ දේවල් කන්න ගියවර ඒක ගන්න තියෙන්නේ කොහෙද හොඳ දේවල්. ඒ ප්‍රායෝගික ගැටලුව තියෙනවා. එතකොට ඒ නිසා අපි මේක ඇත්තටම මේ අර මේ බහුවාංශික ඒ කියන්නේ එක්කෙනෙකුට කරන්න බෑ මේක සෞඛ්‍යයට කරන්න බෑ. සෞඛ්‍ය කෘෂිකර්ම මේ හැමදේම එකතු වෙලා මේක මේ නිරෝගීමත් මිනිසා හදන්නේ මිනිහාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන කියන කාරණයට අපි යන්න ඕන. ඉතින් ඒ නිසා මං හිතන්නේ මරණවත් රෝගීන් ගැනවත් අපට ඒවා ගැන අනාවැකි කියන තාම කල් වැඩි. කෙසේ නමුත් අපි විශ්වාස කරනවා මේ ආසියාතික මේ පෙරදිග සමාජයේ තිබ්බ මේ සංස්කෘතික සහ මේ ආහාර රටාව සහ මේ ඇවතුම් පැවතුම් අනුව අපේ යම්කිසි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බටහිර රටවලට සාපේක්ෂව මේවට දෝෂ අඩු වෙන්න පුළුවන් කියන කාරණේ. හරි. දැන් රාජේන්ද්‍ර ජීතුංග මහත්මයානේ මට අමතුම්කට යන අවස්ථාව දෙන්න 066යි 22යි 83යි 608න් 609න් ඔබට එන්න පුළුවන් මැදිරියට. අයිබෝන්. හලෝ. ජගත් මහත්මයා ඔබ කොයි පළාතෙන්ද කතා කරන්නේ? ඔව් මම දැනගන්න කැමති මේ ડોક્ટર රාජේන්ද්‍ර විජේතුංග මහත්මයාට මම හිතන මේ පිළිබඳව කතා කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. ඔව්. දැන් ගත්තහම මේ වෛද්‍ය ක්‍රම කීපයක් ලෝකේ තියෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම බටහිර වෛද්‍ය ක්‍රමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් කියන දෙක තියෙනවා. ඊට අමතරව ආයුර්වේදයේම නොවන දේශීය වෙදකමකුත් තියෙනවා. එතකොට අපි ආයුර්වේදයයි දේශීය වෙදකම එකට දාපන් අපිට කතා කරන්න පුළුවන් මේ අවස්ථාවේදී මම අහන ප්‍රශ්නේ තමයි දැන් ඇත්තටම මේ වෛද්‍ය ක්‍රම දෙක අතර ඔවුනොවුන් අඩුවෙන් තක්සේරු කිරීමක් සිදු වෙගෙන යනවා. දැන් බටහිර වෛද්‍යවරු බටහිර වෛද්‍ය ක්‍රමයේ විසින් ආයුර්වේදය සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ හැල්ලුවට ලක් කරන ස්වභාවයක් ඇත්තටම අපි දැකලා තියෙනවා. ඒ වගේම ලෝකකඩු කියන ස්වරූපයකින් තමයි ඇත්තටම ඒ දෝෂාරෝපණයක් තමයි තියෙන්නේ ආයුර්වේද පැත්තෙන්. දැන් සමහර රටවල මම අහලා තියෙනවා මේ වෛද්‍ය ක්‍රම දෙක ඒ විදිහ වුණොන් අතර දෝෂාරෝපණය කිරීම හෝ ලෝකකඩු කීම නොවේයි. මේ දෙක එකතු කරන ඉහළ මට්ටමින් කිසියම් ආකාරයකට විද්‍යාත්මක පදනමකින් මේ වෛද්‍ය කරලා
රෝගියෙකුට මේ වෛද්‍ය ක්‍රම දෙකම එකට කරන්න පුළුවන් තත්ත්වයක්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කැඩුම් බිඳුම් වෙදකමේදී සමහර වෛද්‍යවරු ඇත්තටම බටහිර වෛද්‍ය ක්‍රමයේ වෙදකම් කරලා කියනවා ඊට පස්සේ දැන් ඉතින් තෙල් බේත් කරන්න කියලා. මේ ක්‍රමයම සමහර විට බොහෝ ලෙඩ රෝග වලට කරන්න පුළුවන් ඇති. මෙන්න මේ පිළිබඳව මේ පිට කිසියම් ආකාරයකට සමුදායනය කිරීමේ ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන්කමක් තියෙනවද? ඒකට කියන ඊටකට කොහොමද? සමහර විට මේ මම හිතන්නේ අපේ කොමසාරිස්තුමාට මේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. මම ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙනවා වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහත්තයාගෙන් මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබට. ඍජුව ප්‍රශ්නය ඔබට යොමු කළා. දැන් මේ ප්‍රශ්න විචාරක ජගත් මහත්තයා මගේ මිත්‍රෙක්. මේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම ඉතිහාසය පුරා තිබුණු මේ ප්‍රශ්නයක් සමග ලංකාවේ. මේ මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ තිබ්බා මේ නූතන ජීවක සංවාදය කියලා දිවයින පත්‍රයේ ලොකු වාදයක් ගියා. බටහිර වෛද්‍යවරු අර එතුමා කිව්ව හැටියට මේ පෙරදිග වෛද්‍යවරුන්ට පරිභව කරනවා. අනිත් පැත්තට මේගොල්ලෝ කරනවා. මේ හබය අවුරුදු ගාණක් තිබුණා. අදත් එතුමා කී පරිදි මේ ආකල්පමය ගැටුම තියෙනවා. දැන් මම හිතන්නේ මේක ලෝකයේ මේ විශේෂයෙන්ම චීනයේ තමයි මේක මුලින්ම චීනයේ ට්‍රැඩිෂනල් චයිනීස් මෙඩිසින් පාරම්පරික චීන වෙදකම කියන එක මතුවනට පස්සේ චීන සමාජවාදී විප්ලවයෙන් පස්සේ බටහිර වෙදකම සහ පාරම්පරික චීන වෙදකම එක මේසේ ඉඳලා තමයි කටයුතු කරලා තියෙන රෝගීන් ආපුවා. වඩා හොඳම වෙදකම මොකක්ද කියන එක තීන්දුව කරන්න එක මේසේ ඉඳගෙන. ඒ නිසා තමයි චීනයේ සෞඛ්‍ය නිර්ණායකයන් ඉදිරියට ගියේ. අද ඒක වෙනවද කියන මම දන්නේ නැහැ චීනයේ. නමුත් ඉන්දියාවේ මම රෝහල් දැකලා තියෙනවා. විශේෂයෙන්ම කේරළේ මට අත්දැකීම් තියෙනවා. එම රෝහල් වල බටහිර වෛද්‍යවරු සහ ආයුර්වේදය සහ මේ නැචුරෝපති සබාධාම වෙදකම කරන වෛද්‍යවරු එකට ඉඳගෙන කටයුතු කරන්නේ. මේක ලෝකේ පුරාම මේ ප්‍රවණතාවය තියෙනවා. කියුබාවේ මම මේක දැකලා තියෙනවා. දැන් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රවණතාවය ශක්තිමත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් තියෙනවා මේ පාරම්පරික ඖෂධ නැත්තම් මේ විකල්ප කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් මේ බටහිර වෙදකමට දායක වෙන වෙදකම් පිළිබඳව වෙනම අංශයක් තියෙනවා. මේ පිළිබඳව වැඩමුළු පවත්වනවා. ඒක ඉදිරියට යනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වසංගතය එනකොට මේ වැඩේ සිද්ධ වෙලා නැහැ අපේ රටේ. අපේ රටේ තියෙන අයිසරයක් අර චීන මහා ප්‍රාකාරයක් හදාගෙන දෙපැත්තේ ඉඳගෙන වැඩ කරනවා. එකක් යටපත් කරනවා පිළිගන්නමක් නැහැ. නමුත් මම හිතනවා මේක පහලින් එකතු කරන්න පුළුවන්. ඒකයි මම කියේ මේක අපි ගමෙන් පටන් ගන්නවා නම් මොකද රජයෙන් මේක කිරීමට දැන් ආචාර ධර්ම පැත්තෙන් දැන් මේක ප්‍රශ්න කරගත්තු තැනක් එතුමා මතු කරන තැනයි ඔබතුමා කියන තැනයි අත ගත්තාම නිකන් අපේ අන්තිම ඉලක්කයේ රෝගියෙක් නම් තව මිනිහෙකුට ජීවිතය බුඩ දැමීම නම් දීම නම් අපි මේ දියුණු නම් මේ තරම් මිනිසා අපි ටිකක් මේ අනිත් අපි අභිබවා කල්පනා කරන්න එපා. දැන් මේ වෙලාවේ ලෝකෙම තරඟයකට දාපුවාම කවුද හරි කවුද වැරදි කියා ඉන්නේ නැතුව නැත්නම් අපි තමයි උසස් අපි තමයි පහත් එහෙම තැන් වලට පැටලෙන්නේ නැතුව ගියොත් නේද අපිට ටිකක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මානව සමාජයේ අපි කියන විශිෂ්ට මිනිසුන් හදන්න ඕනේ කියලා. ඒ විශිෂ්ට මිනිහා හැදෙන්නේ අර අපි කියනවා ඒ තැන් පහු කරන්නේ පහත් තැන් අභිබවා හිතන්න පුළුවන් කෙනාට මිනිහා කියලා කියන්න පුළුවන්. දැන් ඔබතුමා කියන තර්කයත් හරි. දැන් මේවා පැටලෙන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් බෝනෝන් රෝග සම්බන්ධව හොඳ තත්ත්වයන් ගැන කතා කරනවානේ. දැන් බටහිර වෛද්‍යවරු අපි දන්නවා හොඳ තත්ත්වයන් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් මේක ටිකක් පැටලෙන්න ඕන නැති කාරණයක් කියලා අපි විශ්වාස කරන්නේ. අමතුමකට යමු අපි. ආයිබෝන් ඔබට. හෙලෝ. ආයිබෝන්. හෙලෝ. ආයිබෝන්. හෙලෝ. ඔව් ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරමු. ඔව් හෙලෝ මට මේ කතා මම මේ කුරුණෑගලින් කතා. හෙලෝ. ඔව් කතා කරන්න ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නේ. නම කියන්න. මම කුරුණෑගල පාලිත කතා කරන්නේ. ඔව් පාලිත මහත්තයා. දැන් හිටපුව මේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක වයඹ. ඔව්. දැන් මට මේ ડોક્ટર රාජාගෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න අහන්න තියෙන්නේ. ඔව්. ඇත්තටම මේ ප්‍රශ්නේ ඇත්තටම හිතා හෙලෝ. ඔව් ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතාමත් හොඳ සාකච්ඡාවක් යන්නේ ඇත්තටම මේ මට තියෙන ප්‍රශ්න තමයි මේකයි. දැන් ඇත්තටම දැන් මේ ડોક્ટર රාජා කිව්වා මේක ගම් මට්ටමින් පටන් ගන්න ඕන කියලා. ඔව්. දැන් එතකොට ඒ හින්දා මම හිතන්නේ දැන් මෙතන දැන් ගම් මට්ටමින් පටන් ගන්නකොට අපිට බටහිරද මේ ආයුර්වේද කියන ප්‍රශ්නයක් නැහැ. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මොන ක්‍රියාමාර්ග දැන් ඊළඟ තුන්වෙනි වේව් එක එනවා නම් එහෙම අපි කොහොමද සූදානම් වෙන්නේ? ඒතර ඒකට හොඳම කිව්වා ડોક્ટર රාජා කිව්වා යම් කිසි පත්‍රිකාවක් හදනවා කියලා කිව්වා.
මම හිතන්නේ මේක රාජ්‍ය මට්ටමින් අනුග්‍රහයක් දක්වලා එවැනි පත්‍රිකාවක් දීප ව්‍යාප්තව මම හිතන්නේ දෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒක කවුද හැදුවේ කියන එක වැදගත් නැහැ. ඒක එවැනි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ඊළඟ වේව් කෙනෙකුටත් මේ අවස්ථාවේ සූදානම් වෙන්න පුළුවන්. අපිට ගෙදරින් කරන්න පුළුවන් දේවල් මොනවද? සමාජය තුල කරන්න පුළුවන් මොනවද? ඒ වගේම තමුන් යන්නේ මොකද කරන්න මොනවද කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ගැන සාකච්ඡා කළොත් හොඳයි. කොහොමද මේක මත රජය දැන් අපි දැක්ක යම් ක්‍රියාමාර්ග ගන්නවා වෙනකමට පරිබාහිරව. ඒක හොඳයි. ඒ වගේම මේ වෙන දෙයක් කළොත් මම හිතන්නේ මීට වැඩිය ජනතාව දැනුවත් කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ මගේ අදහස. ඒකන පොඩ්ඩක් සාකච්ඡා කළොත් හොඳයි ඇත්තටම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තව ඉදිරි මගක් රාජේන්ද්‍ර මහත්මයා ඔබතුමාන්ට ඒකේ උත්තරයක් දෙන්න පුළුවන්. අපි මා කලින් සඳහන් කරමින් හිටියෙත් දැන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ගත්තත් අපි දැක්කෝ ඉතාම සාධනීය තොරතුරු ටිකක් සමාජගත කරනවා. මේ ප්‍රතිශක්තිය හදාගන්න බොනෝ රෝගීන් වැළකීලා ඉන්න. ඒකට කොවිඩ් වලින් අපිට ගැලවෙන්න පුළුවන්. දැන් අපි දැක්ක රෝහල් වල ඉතා හොඳ දැන්වීම් පුරු අලවලා රෝගීන්ව දැනුම්වත් කරලා තියෙනවා. දැන් මේ පණිවිඩ ටිකයි ඔබතුමා ඔය කියන කාරණා ටික එකතු වෙලා මේ බිමේ වැඩේට බාධාවක් නැහැනේ. අපි එතෙන්ට යමු මේ තව දුරටත් මේ අනවශ්‍ය රණ්ඩුව දිගින් දිගටම අපි කවදාවත් අදින්න නැතුව. ඔබතුමා මේ ගැන මොකද්ද ඒක දියුණු අදහසක් හැටියට ඔබතුමා යෝජනා කරන්නේ? ඔව් මේක ඉතාම ප්‍රායෝගික දෙයක්. මම හිතනවා මේ පාලිත මහත්මයා කියන්නේ වයම් පළාතේ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමා කෘෂිකර්මයේ පිළිබඳව පාරම්පරික ක්‍රම සම්බන්ධයෙන් බොහොම කටයුතු කරපු කෙනෙක්. මේකට ශක්තිය දීම ගැන සූදානම් වෙනවා. මම ඉතාම පැහැදිලිව කියන්නේ දැන් අද මේ අපි ඒකකේ ප්‍රාදේශීය ලේකම් කොටස රජයේ මගින් එන ඒකකයක්. නමුත් අපිට නගරෙත් ගමෙන් අපේ ආසන්න සමාජයේ බොහෝ ස්වාධීන ස්වයං සංවිධාන තියෙනවානේ. මරණාධාර සමිති, අන්‍යෝන්‍යධාර සමිති. මේවා මේ මිනිස්සු හදාගත්ත සංවිධාන. මේ සංවිධාන මට්ටමේ මේ වැඩේ පටන් ගන්න පුළුවන්. දැන් මේකෙදී රෝගේ එනකොට මේ වසංගතයේ මේ රැල්ල ඊළඟ රැල්ල ගැන මේ මාතෘ කිව්වාගේ එනකොට මේ අපි කාටත් ඕන බටහිර බේතද පෙරදිගද සුවවීමයි ඕන. වැදගත්. අපි සුවවීම කියන කාරණාද අපිට එක්සත් වෙන්න පුළුවන්. ඒකදී බටහිර කියන හොඳ දේ. දැන් ඒකේ කියන මේ මාස් පැළඳීම ඊළඟට පුද්ගල දුරත්ව බැහැර නොකරමින් මේ කතා කරන්නේ. ඒවා බැහැර නොකරමින් කතා කරන්නේ. මීටර් එකහමාර කිරීම දැන් අලුතෙන් ඔක මීටර් දෙක කරත් කමන්නේ කරන්න පුළුවන් නම් ඊළඟට මේ හිඹුසුන් යනකොට මේ විදිහට අතපාවිච්චි කිරීම ඒ සියල්ල කරමින් අපිට පෙරදිග ක්‍රම මෙතුමාලා කරන දූමායන කැඳ වර්ග ඒ ප්‍රතිශක්තිය ඇති කරන දේවල් ඊළඟට අපි පැහැදිලිව සබාදායම වේදකම හැටියට ආහාර ප්‍රතිකාරක හැටියට විශේෂඥ වෛද්‍යවරුත් එක්ක හදපු ලුණු ප්‍රතිකාරය. මේක මම පැහැදිලිව කියන මේ ප්‍රතිශක්තිය ඇති කිරීම පැත්ත විතරක් නෙවෙයි. ඍජු ලෙස ඖෂධයක් මේක. මේක වෛරල් කිලර් එකක්. මේක ජාත්‍යන්තර වශයෙන් ඔප්පු කරලා තියෙන වෙනත් වෛරස් වලට මේ කොවිඩ් වලට ඔප්පු කරගන්න අපිට පරීක්ෂණ කරන්න බැරි වුණා. මේ කටයුත්ත ඒකාබද්ධ වැඩක් හැටියට අපිට අද රෑ ඉඳලා පටන් ගන්න පුළුවන් දෙයක්. අද රෑ කන්න පටන් ගන්න. මම පැහැදිලිව කියනවා PCR පරීක්ෂණ කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇන්ටිජන් එක විනාශ වෙනවා. එතකොට අපිට ඇන්ටිබොඩිස් තියෙයි. නමුත් අපිට රෝග වාහකයන් බටපත් වෙන්නේ නැහැ අපි. මේ විශ්වාසය කරන මගේ සායනික අත්දැකීම් එක්ක වෛද්‍යවරුන්ගේ අත්දැකීම් එක්ක. ඒ නිසා මේ කටයුත්ත සමාජ කටයුත්තක් හැටියට පහලින් පටන් අරන් අපි ගමෙන් අරන් අපි නගරේ කුඩායකින් පටන් අරන් ප්‍රචාරණය කරනවා නම් අපිට ප්‍රාදේශීය ලේකම් එක්ක කතා විශේෂයෙන්ම ඔයම අඬුකාරතුමත් එක්ක මෙතුමාලට කතා කරන්න පුළුවන් මේක පළාතකට ගෙනියන්න පුළුවන් අපේ අත්දැකීම් එක්ක. ඒක මම හිතන්නේ අපි වහාම අපිට කළ යුතු දේ තමයි මේ කතා කිරීම පස්සේ කළා වැඩට බහින එක. නැත්තම් මේ වසංගතයේ මේ 29 නතර වෙයි කියලා මම දන්නේ නැහැ මරණ. සහ අපි හිතනවා කතාවත් වැදගත් වෙයි කියලා. සංවාදය ඉතා වැදගත්. ක්‍රියාකාරීත්වය බිහි කරන්නේ සංවාදයක් ඇතුළේ කියලා අපි කල්පනා කරන්නේ. ඒ නිසායි තමයි මේ සංවාදය ඔබට වැදගත් වෙන්නේ. ඒත් එක්කම දැන් මේ මොහොතේ ඒ කියන සියල්ලටම නැවත එකතු කිරීම දාලා අපි අපේ විනය හදාගන්න වැඩි. ඔබ මේ රෝගියෙක් නම් ඔබට සැක තියෙනවා නම් ඔබ වහාම PCR කරා යන එක පරීක්ෂණය කරගන්න එක. හැකිතාක් පරීක්ෂණ පහු කළොත් තමයි අපිට වෛරසය පරාජය කරන්න පුළුවන්. පරීක්ෂණ කරන ගමන් ඒ තමන් රෝගියෙක් නම් තමන්ගේ සමාජ වගකීම. එදා ඉතිහාසයේ අපි දුටුවා. අපි තනි වුණා නම් අපි ගම ගෙදරක හුදකලා වුණා නම් අපිට දෙයියන් ලෙඩ තිබුණා නම් අපි පරිස්සම් වුණා මේ අපි රෝගේ බෙදන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. අපි රෝගේ බෙදුවොත් එහෙම අපි ගමේ අපි දිහා බලන්නේ වෙනත් ඇහැකෙක්. ඒක සමාජ විරෝධී වැඩක් කරා වගේ නිසා මේ අපි අපේ හෘද සාක්ෂියෙන් අහලා
මේ තමන් රෝගියෙක් නම් තමන් ආරක්ෂා වෙලා ප්‍රවේශම් වෙලා මේ රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීමත් හරි වැදගත්. එතනයි ජාතික ක්‍රියාන්විතයේ අගයන්න පුළුවන් තැන අපට. නමුත් මේ වැඩේට තිරසාර විසඳුමක් අවශ්‍යයි කියන කාරණය මතක් කරමින් අපි යනවා නින්නාද සජීවී සංවාදයේ අවසන් විරාමයට රැඳී සිටින්න. කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර තිබේද? එතයයි අප දවසේ අප ඔබට ඉදිරිපත් කරන මාතෘකාව අද දවසේ කතා බහ කරමින් ඉන්න මාතෘකාව නින්නාද සමගයි මේ රැඳෙන්නේ අවසන් විරාමයෙන් පසු මිනිත්තු කිහිපයක් ඔබ අප සමග ගත කරන්න. ඔබ මුණුසුම් සංවාදයක් බොහෝ දෙනෙක් පක්ෂව විපක්ෂව අදහස් දන්වා සිටියා. සමහර අය සජීවී සම්බන්ධ වුණා, සමහර අය අපිට දුරකථන ඇමතුම් ලබා දුන්නා. කෙසේ නමුත් විසඳුම් සෙවිය යුතු කාරණයක් අපි 066 22 83 69 පොඩි මොහොතක් ලබා දෙන්නම්. අපි යන්නේ හොරණට. ජයසිරි මහත්මයා ඔබයි අපිත් එක්ක සම්බන්ධ වෙන ආයිබෝන් බොහොම කාර්යන වැදගත් මාතෘකාවක්. මේ මට මාත්‍ර මේ දැන් රුණු වෙද මහත්තයා මේ මීට අවුරුදු 25කට කලින් අමුවෙච්ච වෙලාවක කතාන්දරේ පැහැදිලි කරා මේ වේදනලාව කියන එක ලෝකේ හොයාගෙන තිබුණේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තමයි මේක හොයාගත්තේ කියලා. දැන් මේ ඒම අතීතයක් අපිට තිබුණා. අද වෙනකොට ඒක රින මට්ටමට වෙලා දැන් උදාහරණයකට මහත්තයා මට දැන් ගෙදර අර ක්‍රීම් රාජගුලි කියලා තියෙනවා බඩේ අජීර්ණයට ඒක ගෙනල්ලා බොන්න දෙනකොට මගේ බිරිඳ මගේ පුතාට ඒක දෙන්න එපා කියලා රණ්ඩු කරනවා. ඒක දෙන්න එපා මේ මොනවද දන්නේ නැහැ කියන එක. නමුත් ප්‍රත්‍යක්ෂව මට ඒක බොහොම ගුණදායක ඖෂධයක්. ඔව්. එතකොට දැන් චැනල් සෙන්ටර් ගැන තමයි අපේ මිනිස්සුන්ගේ දැඩි විශ්වාසය ඇති කරලා තියෙන්නේ. අපිට පැහැදිලි මේ චැනල් සෙන්ටර් වලට ගියා කියලා මිනිස්සු නිරෝගී ජාතියක් බවට පත් වෙලා නැහැ දැනට ලංකාවේ. හැමෝම ක්ලිනික් දැන් මාස්පතා වේද් ගුලි ගෙවල් වලට නිවන මට්ටමටම දැන් මේක කොටස් වෙලා තියෙන. ඒ කියන්නේ ආයුර්වේද විද්‍යාව කෙරෙහි මිනිස්සුන්ගේ රින ආකල්පයක් තමයි ඇති කරලා තියෙන්නේ. එතකොට අපිට මේකට එකම බලපෑම රාජ්‍ය තන්ත්‍රයෙන් අපිට ඒක එන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් පිටරට වෛද්‍ය ආයතන වලට ගිහලා තමයි ප්‍රතිකාර ගන්න. එතකොට මහ ජනතාවට ඒ කෙරෙහි විශ්වාසයක් නැති වෙනවා. අපි කියන්නේ මේක ඉහළින් දැන් මේ දැන් නිරෝධායනය වෙන පරිසරයක මේ මිනිස්සු සංවර වෙන්නේ නැත්තේ නිරෝධායන වෙන්නේ නැත්නම් මේ අනබෙරයට කීකරු වෙච්ච જાතියක් නේ අපි අතීතේ. අනබෙරයට සියලුම ගම්වැසියෝ කීකරු වෙලා හිටියා. නමුත් දැන් සියලුම channel වලින් කියලත් මිනිස්සු නිරෝධායනය වෙන්නේ. ඒ කියන්නේ නීති පිළිපදින්නේ නැති වෙන්නේ හේතුව මේ ඉහළ තන්ත්‍රයේ මේ සංවරකම පෙන්වලා නැතිකම. ඒත් අපිට ලොකු අරුබුදයක් තියෙනවා මේක ඉහළින් නේද පෙන්වන්න ඕනේ. මේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව තියෙන විශ්වාසය මේ ස්වභාව ධර්මයත් එක්ක යන විද්‍යාවක් මේක. අපිට පේනවා දැන් channel center වලට ගිහිල්ලා ඇත්තටම හොඳ වෙච්ච මිනිස්සු නැහැ. ඒගොල්ලෝ හැමදාම ක්ලිනික්. ඒගොල්ලෝ හැමදාම channel center වල. නමුත් ආයුර්වේද විද්‍යාවේ මම දැනුවත් නම් අවුරුදු 5කට වැඩිය වෙහෙත් කරගත්තු අය නැහැ. ඒ කියන්නේ ඒක ස්වභාව ධර්මෙත් එක්ක යන නිසා ඒක හොඳ ප්‍රවණතාවයක් තමයි. ඇයි මේ යථාර්ථයට ඉඩ දෙන්නේ නැත්නම් මේගොල්ලෝ මොනවා හරි මේ රාජතන්ත්‍රයේ ඉන්න අය මේ පෞද්ගලිකාන්තේ බටහිර channel center වලින් මොනවා හරි කොමිස් මුදලක් අරගෙන මේක යට ගහනවද කියන සැකේ මට තියෙනවා. මට ඒක පොඩ්ඩක් අපේ රාජේන්ද්‍ර වෛද්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. එහෙම ඔබතුමාලට එහෙම දැනගන්න තියෙනවද දැනෙනවද කියන එක. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නාට. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. මේ එතුමාගෙන් ප්‍රශ්නයක් අපි විමසමු. අපේ කොමසාරිස්තුමා ළඟට ගිහිල්ලා රාජේන්ද්‍ර මහත්මයා කැමති නම් උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඔබතුමා දන්නවනම් එවැනි කාරණා මම හිතන ඔබතුමා අවංක උත්තරයක් ලබා දෙයි. මොකද අපි පැහැදිලිවම දන්නවා එහෙම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාගෙන් තමයි අහන්න තියෙන්නේ. කොමසාරිතුමනි දැන් අපිට වඩා වටින්නේ මේ රටක ජනතාවගේ සෞඛ්‍ය ගොඩනැගීම. මේක මේ ගොඩනැගිල්ලක් හදනවා වගේ මේ එක රැයකින් හෝ දෙකකින් හදන්න බැරි එකක්. එක පාසල් පද්ධතියේ ඉඳලා ලක්ෂ 40 ගානක පාසල් දරුවෝ ඉන්නවා. මේ දරුවන්ගේ පොත්පත් වලට ඇතුල් කරලා දැන් මේවා සාහිත්‍යයක් බවට හැදිලා මේ හැදෙන්න ඕනේ. සෞඛ්‍ය සම්බන්ධ විනයක් හැදෙන්න ඕනේ. එතෙන්ට ඇයි රට නොයන්නේ? මොකක්ද ඔබතුමාට ඒ සඳහා කරන්න තියෙන යෝජනා? දැන් කොරෝනා වසංගතය විතරක් නෙවෙයි මොන ලෙඩක් ආවත් හෙට දවසේ තමන් ශක්තිමත් වීම සම්බන්ධව දර්ශනය මොකක්ද? එහෙම දර්ශනයක් පැහැදිලිව තියෙනවද ලංකාවට? සෞඛ්‍ය දර්ශනයක් තියෙනවද? ඔව් ඇත්තටම එහෙම දර්ශනයක් තියෙන්න ඕන. සෞඛ්‍ය දර්ශනයක් තියෙනවා. තියෙන්න ඕන. ඔව් තියෙන්න ඕන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේක අපි නොකරනව නෙවෙයි මේ විදිහේ පාසල් සෞඛ්‍ය පද්ධතියේ සිට ගර්භණී මවුරුන් දක්වාම සුවිශේෂී වැඩසටහන් අපේ
ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් සියලුම පළාත් සභාවල සිද්ධ කරන ලබනවා. නමුත් මේවට ලැබෙන මම හිතන්නේ ප්‍රතිපාදනවල යම් යම් ප්‍රශ්න සහ පහසුකම් වල යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍ය පැත්ත ඇත්තටම කරන්න ඕනේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය පැත්ත දියුණු කිරීම තමයි මේකෙදි කරන්න තියෙන එකම කාරණය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සඳහා අපේ ඉන්න අලුත් රාජ්‍ය ඇමතුමත් මම හිතන්නේ යම්කිසි උත්සාහයක් ගන්නවා මේ ප්‍රජා සෞඛ්‍ය පැත්ත දියුණු කිරීම සඳහා. මේ ප්‍රජා සෞඛ්‍ය කාරණය එක තැනකින් මධ්‍යගත කරලා මේ යාන්ත්‍රණය රට පුරාම එකම විදිහකට අවශ්‍ය පහසුකම් දීලා කරනවා නම් දැනට අපි පළාත් සභාවල මේක අපිට පළාත් සභාවලට තියෙන ප්‍රතිපාදන ඔස්සේ අපි ක්‍රියාත්මක කරනවා. අපේ පළාතේ වුණත් අපි විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු හරහා සිද්ධ කරනවා. මොකද ඒගොල්ලන්ට මේ මාසේ දවස් 27ක් 28ක් මේ වැඩසටහන් තියෙනවා. පාසල් වල වැඩසටහන් තියෙනවා, රෝහල් වල වැඩසටහන් තියෙනවා, වෙන වැඩිහිටි සමිති වල වැඩසටහන් තියෙනවා, වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා, මේ ආදී සමාජයේ හැම තැනකම තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන් තව සවිබල ගන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒක මම හිතන්නේ අපි දෙපාර්තමේන්තුවක් විදිහට අපි අතහැරලා නැහැ. අපට කළ හැකි පමණින් අපි හැමදාම කරනවා. මම නැවතත් කියන්නේ අපි යම් කිසි ප්‍රමාණයකින් කරපු නිසා තමයි අද මේ තත්ත්වයකටවත් මේ රට තියෙන්නේ කියන කාරණේ කියන්න කැමතියි. ඒතකොට අර එක මහත්මයෙක් කිව්වා වගේ වගේම ડોક્ટર රාජේන්ද්‍ර විජිතුන් කිව්වත් වගේ මේ අත්පත්‍රිකාවෙන් මේ දැනුවත් කිරීම සම්බන්ධව මම හිතන්නේ සුවදරණී කොරෝනා වෛරස් COVID-19 වසංගත රෝගයට එරෙහිව නිරෝගී බව සුරකීමේ මහජන අත්පත්‍රිකාව කියන එක මේක මම හිතන්නේ අපි දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළා. අපි පළාත් සභාව සියල්ලටම මේක එවලා තියෙනවා. ඒතර මේක අපි ඇත්තටම මගේ දැන් අනිත් පළාත් වලත් තියෙනවා. අපේ පළාතේ ග්‍රාමීය ආයුර්වේද කොරෝනා කමිටු තියෙනවා. ඒ කමිටු හරහා අපි මේක බිම් මට්ටමට ගිහිල්ලා මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි කලිනුත් මේක කරා. දැන් ඉදිරියේදී මේ එකම විදිහේ වැඩසටහනක් සියලුම පළාත් සභාවල කරන්න මම හිතන්නේ අපි පහුගිය තිබ්බ සාකච්ඡාවකදී අමුතුම අපට උපදෙස් දීලා තියෙනවා. එකම විදිහේ අත්පත්‍රිකාවක්, එකම විදිහේ පෝස්ටරයක්, එකම විදිහේ ශබ්ද විකාශන යන්ත්‍රමකින් කරන රෙකෝඩ් එකක් දාලා සියලුම සාමාන්‍ය ජනතාව දැනුවත් කරලා කොහොමද මේ වසංගතයෙන් ගලවා ගන්න කියන කාරණේ සම්බන්ධව අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවක් විදිහට මුළු ලංකාවේ පළාත් සභා 9ම මේ වැඩේ අකණ්ඩව සිද්ධ කරන්න බලාපොරොත්තු. ප්‍රචාරයේ වගේම දැන් ඔබතුමාලගේ ප්‍රතිඵල පෙන්වන එක සම්බන්ධව කියන්නේ සූ වෙච්ච සංඛ්‍යාව සූන ක්‍රමයේ ඉදිරිපත් කරන එක දැන් ඕනම දෙයක ආකර්ෂණීයම තැනනේ මේ තව කෙනෙක් අනුකරණය කරන්නේ සාර්ථක නන්නේ. දැන් ආයුර්වේදයේ හරි දේශීය වෙදකම හරි සාර්ථකයි කියලා අපිට පේන්නේ මේ ප්‍රතිඵල දැකීමෙන්. දැන් ඒවා ඔබතුමා කියනවා සාර්ථකයි නම් ඇයි ප්‍රතිඵල ජනගත කරන්න අපි මහන්සි ගන්න නැත්තේ? නෑ ප්‍රතිඵල ජනගත කරන්න පුළුවන්. ඒක ඇත්තටම අපිට එහෙමනම් ඒක වෙනම කතා කරන්න නෙවෙයි. මේ වගේ කරපු ඒ වගේ ප්‍රතිඵල අපි යම්කිසි ආකාරයක විශ්ලේෂණය කරලා තියෙනවා. හැබැයි අපි පහුගිය අවස්ථාවේ අපිට මේක කරන්න අපි ගොඩක් දේවල් ඉල්ලුවා. මේ දැන් කොටින්ම කියනවා නම් මම හිතන්නේ වයඹ පළාතේ ගත්තන් පස්සේ දැන් මුළු වයඹ පළාතේම ආයුර්වේද ලැබ් එකක් නැහැ. එතකොට දැන් මේ ලැබ් එක මම හිතන්නේ මේ ළඟදී අපි ප්‍රතිපාදන වෙන් කරගෙන MLT කෙනෙක් කරන් යනකොට ඒ වගේ තියෙන තත්ත්වයක් තුළ මේ කොහොමද මේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න කියන ගැටලුවකුත් තියෙනවානේ. මම කියන්නේ කිව්වා අපිට තියෙන යටිතල පහසුකම් වල ප්‍රශ්න තියෙනවා කියලා. ඔව්. ඒතකොට මේ සියල්ල මම හිතන්නේ ඒ මානව සම්පත කියන එක සහ කිරීමේ හැකියාව කියන එක අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ සියල්ල අපි ළඟ තියෙනවා. නමුත් අපිට තියෙනවා යම්කිසි අඩුපාඩුකම් කොටසක්. අපේ පරීක්ෂණ කොහෙත් සමාන වෙන්න පුළුවන්. දැන් මොනවා හරි රුධිර යම් පටල පරීක්ෂණය වුණත් දැන් මේ කොරෝනා මේවා සම්බන්ධව පරීක්ෂණයේදී අපිට ඒකාබද්ධ ප්‍රවේශන ගවුණු කරන්න පුළුවන් වෙයි. නමුත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආයුර්වේදේවා එකක් තියාගන්න ඕනේ හින්දා ටිකක් දීලා තියාගන්නවද නැත්නම් ඊට වඩා මේක ජාතික වශයෙන් ප්‍රබෝධයටපත් කළ ඉස්සරහට ගෙනියද කියලා. රාජේන්ද්‍ර විජිතුක මහත්මයා දැන් ඔබතුමන්ට අර කලින් හොරණ ජයශ්‍රී මහත්මයාගේ කතාවට උත්තරයක් දෙන්නවද? එකක් දීලා ඉස්සරහට යනවද? ඒකට පොඩි උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ විශේෂයෙන්ම මේක ඉස්සරහට හිතාමතා ගෙනියන්නේ නැත්තේ වෙන ගනුදෙනු තියෙනවද වගේ කියන කතාවක් ඇහුවා මේ බටහිර වෛද්‍ය චැනල් සෙන්ටර් වරුත් එක්ක මේ දැන් මේ ප්‍රතිලාභ ලැබෙනවද? ඇයි මේකට මම සෑම බටහිර වෛද්‍යවරයෙක්ම මෙසේමයි කියන්නේ නැහැ. නමුත් මේ මම මුලදී ඉඳලම කිව්වා මේ බටහිර වෛද්‍ය ක්‍රමේ දැන් වාණිජ්‍ය බටහිර වෛද්‍ය ක්‍රමය කියලා එකක් දැන් තියෙනවා. ඒක කොමර්ෂල්. මොකද ලාභය මත කරන වෛද්‍ය ක්‍රමයක්. නමුත් ඇත්ත බටහිර වෛද්‍ය ක්‍රමයේ හිපොක්‍රටිස් තුමා කියපු ඒක බොහොම උතුම් වෛද්‍ය ක්‍රමයක්. ඒක නිසා අද වාණිජ්‍ය බටහිර ක්‍රමය තුල අර එතුමා කිව්වා වගේ චැනල් සෙන්ටර් එකට ගියාම මේ හැමදාම බෙහෙත් තමයි.
ඒක අපේ සායනවලත් තියෙනවනේ. ගියාම රිපීට් සේම් කියලා අර පරණ වට්ටෝරුවම ලියනවා. මේ තියෙන චෝදනා. දැන් එතකොට ඇත්ත වශයෙන්ම ඒ වගේම බටහිර රසායනික ඖෂධ අර ඉස්සලා මම කියවනේ මේ all chemical drugs or poisons කියලා අපිම කියනවායි කියලා. එතකොට මේවා දිගට ගන්න අතුරු ආබාධ වලින් දැන් උදාහරණයක් අධික රුධිර පීඩන දෙන පෙත්තක නැත්නම් කොලෙස්ටරෝල් පාලනය කර දෙන බෙහෙත් පෙත්තක දිගට පරිහරණය කරපුවාම අවසානයේ දියවැඩිය ඇති වෙනවා කියලා BNF එකේ කියන බ්‍රිතාන්‍ය ඖෂධ මේ සංග්‍රහයම තියෙනවා. ඒක නිසා මේ ඒක ඇත්ත. බටහිර වෙදකමේ ස්වරූපය අද පවතින ස්වරූපය ඒක තමයි. නමුත් මේ පෙරදිග සහ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම තුළ එහෙම නැහැ. ඒක නමුත් ඒවත් ලාභයට ගොදුරු වෙන්න බෑද? දැන් ලාභයට ගොදුරු වෙනවා කියලා කියන්නේ මේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ හැසිරෙනකොට කිසියම් ඕනම ක්‍රමයක් ඒ ලාභයේ ඉස්සර අශීලාචාර වෙන්න බෑද? දැන් සමහර චෝදනා තියෙනවා අපි දැන් සමාජ මාධ්‍ය හරහත් සමහරලාට මේ තොරතුරු හුමාරු වෙනවා. සමහර දේශීය යයි කියලා බෙහෙත් දෙන්න ඇතැම් පුද්ගලික තැන්වල බරපතල විදිහට මිනිසුන්ගේ ගාය කිරීම කරගන්නවා. කියන්නේ මම කියන්නේ ඒවා සමහරට බටහිර ප්‍රතිකාර වලට වඩා අපේ සාමාන්‍යයෙන් ගිහිල්ලා ඉංග්‍රීසි වෙදකමට ගන්න තැන් තියෙනවා. නොමිලේ බෙහෙත් පෙත්තක් ගන්න පුළුවන් තාම අපේ නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුලේ. හැබැයි අතනදී මිනිස්සු තව වැඩිපුර හුරා කනවා. එහෙම ක්‍රම තියෙනවා නේද? ඒක බටහිරද පෙරදිගද නෑ මේ ඒවනේ ආචාර ධර්ම හැටියට හැදිලා නැතිව තියෙනවනේ. නෑ අපි ඒ වාදයේ තරම් ඵලදායී වාදයක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. බටහිරද පෙරදිගද වඩා. ඒක දැන් ඇත්තටම ගත්තොත් එහෙම තිරසාරව මේක අර කියන පුරවැසිය හැදීම. බටහිරත් හොඳ පණිවිඩ නිකුත් කරනවා. අපි දැක්කා මේ වෙලාවේ අපිට අමතකයි දැන්. අපිට බරපතල විදිහට බොනුන් රෝග තිබ්බා. දියවැඩියාව තිබුණා. කොලෙස්ටරෝල් මේ වගේ හෘදයාබාධ මේ වගේ රෝග ගණනාවකින් පීඩා විඳින්මින් ඉන්නකොට තමයි අපේ හිස මත කොරෝනා වැටෙන්නේ. ඒක හිස මත කොරෝනා වැටුණ ගමන් අර ලෙඩ රෝග අමතක කරලා තිනවා අපිට. දැන් ඇත්තට දැන් බටහිර වෛද්‍යවරුත් ලොකු උත්සාහයක් ගන්නවා මේ කැමරටාව වෙනස් කරන්න. දැන් මේ සාධනීය තත්ත්වයන් එකතු කරන්න බැරිද අපිට මේ අපේ දේශීය ක්‍රමත් එක්ක? නෑ පැහැදිලිවම එකතු කළ යුතුයි එකතු කළ හැකි. ඒක මොකක්ද යෝජනා කරන ප්‍රවේශය? ඒක ජාතික මට්ටමින් කරන එක ලොකු වැඩපිළිවෙලක්. මේක 1991 ඉඳන් අපි උත්සාහ කරා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. ඒකට වෛද්‍ය පීඨ එකතු කරගෙන. ඒක මේ සිහිනයක් තම තාම. නමුත් මම හිතන මේක කරන්න ලේසි දේ පහලින් ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශ සභා මට්ටමින් පළාත්බද්ධව කරන එක තමයි අපිට පහසු. මොකද අපිට ඒකේ නායකත්වයේ සුක්කාන මතර ගැනීම හැකියාව තියෙනවා. ඒක මම හිතේ බලය බෙදා හැරීමේ ක්‍රමයේ තියෙන වැදගත්කම පළාත් සභා කරන. ඒක නිසා මම හිතන මේක කළ හැකි වෙන්නේ පහලින් ආරම්භ කරනකොට ඉහළට බලපෑමක් ඇති වෙනවා. ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. දැන් මම අර මේ ඉස්සලා කියපු මේ ගැමි මට්ටමේ අර මෙතුමා කියපු කොරෝනා කඹුටු හැටියට ගමේ තියෙන සංවිධානයේ මේක පටන් ගන්නවා නම් හෙට සිටම පටන් ගන්නවා නම් මේ ප්‍රතිඵලය පෙනෙන්න පටන් ගන්නවා. මේ රෝගේ පැතිරෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ අපිට සුව කිරීම කියන පොදු සටන් පාඨයේ පොදු උවමනාවට මේ සීලම වෛද්‍ය ක්‍රම එකතු කරන්න පුළුවන් තැන තමයි රෝගීන් ඉන්න ගම නැත්නම් රෝගීන් ඉන්න නගරයේ පුංචි ඒකකය. ඒක තමයි මම නැවත කියනවා මේ හොඳ දේවල් බටහිර වෙදක මේ හොඳ දෙයක් මට කියන්න ඇත්ත වශයෙන්ම අමතකුනේ කිය යුතුයි. මේ කොරෝනා වල මේ ක්ලොටින් අර කැටි ගැසීමට අතර ගන්න ඇස්ප්‍රින් පෙත්තක් දෙන්න කියන දේ ඉතාම වැදගත් දෙයක්. ඒක හරි වැදගත් දෙයක්. මොකද දැන් ඒක තමයි භයානක ප්‍රශ්නේ. මම නැවතවරක් කියනවා මේ කොරෝනා වෛරසය භයානක පෙනහල් රෝග නෙවෙයි අපේ සියලුම ඉන්ද්‍රියන්කට බලපානවා. එතනදී බටහිර වෛද්‍ය ක්‍රමෙන්වත් ඇස්ප්‍රින් පෙත්තක් කැටි ගැසීම වැළකීම දිනක අතිශයින් වැදගත්. ඒකත් එක්ක ඒකාබද්ධ වෙන්න ඕන මේ ලුණු ප්‍රතිකාරය. මේ කසාය නැත්තම් මේ තියෙන පානයන් මේ දුහුමයන් අරකු ගමේ අය කියපු ගූරන්ද කොලය මේ සියල්ලම එකතු වුණු රෙජිම් එකක්. නැත්නම් රෙජිම් කියන්නේ රෙජිමන් එකක් කියන්නේ අපි ප්‍රතිකාර ක්‍රමයක් ගමේ නිර්මාණය කරන්න පුළුවන්. ගමේ සමහර අයගේ මතයක් තියෙනවා දැන් දිනකට ඇස්ප්‍රින් පෙති කාලක් වගේ බිවුන එක එහෙම ගැටලුවක් නෑ වයි කියලා මතයක් හැදිලා තියෙනවා. සත්‍යකින්ම මේ කොරෝනා වසංගතයේදී නම් ඒක අනිවාර්ය කරත් මා විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කැටගැසීමේට තියෙන මේ විසඳුමක් හැටියට. ඒක අවශ්‍ය දෙයක්. මගේ ඒ එපමණක්ම මදි. අපි කොරෝනා මර්ධනය කරගන්න ඕන, ලුණු අපි කන්න ඕන, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ මේ ආහාර ක්‍රම පාවිච්චි කරන්න ඕන, යෝග ක්‍රම, වන්දනා ක්‍රම. මම හිතන්නේ මේ සියල්ල අපිට බොහොම සරලව පත්‍රිකාවෙන් දීලා කටපාඩම් කරලා කරව් සහ යාඥා කිරීම කරලා මේක ප්‍රායෝගික කිරීම තමයි අපි කරන්න ඕන. මේක කළ යුතු දෙයක් දවසේ දෙයක්. මොකද අපි ඉස්කෝලේ උගන්නා වගේ
අපි 1 2 3 4 කියලා කිව්වේ නැත්නම් අපේ අය කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ පහල කරන දේ අපි හෙටම පටන් ගමු. ගෙදරින් පටන් ගමු. ගමට යමු. ඔබතුමාට යෝජනා කරන්න තියෙන තිරසර වැඩපිළිවෙල මොකද? කල් පවත්නා වැඩපිළිවෙලක් කොරෝනා මර්ධනය සඳහා පිටු දැකීම සඳහා තිරසාර යෝජනා මොනවද ආයුර්වේද පැත්තෙන් ගේන? රට ගෙනල්ලා තියෙන දැන්ට යෝජනා මට්ටමේ තිරසහ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. තිරසාර යෝජනා විශේෂයෙන්ම කොරෝනා පැත්තෙන් නෙවෙයි මෙවැනි වසංගත තවත් වෙන්න පුළුවන්. එවැනි වසංගත පැත්තෙන් මම ගත්තාම පැහැදිලිවම මේ නිරෝගී පුජ්‍යලය හැදීම කියන කාරණය මම හිතන්නේ ඒක ආයුර්වේදයේ ඊටාම විස්තර කරලා තියෙන දෙයක් තමයි. ඒ කාරණේ සම්බන්ධව ඒ කාරණේ සවිබල ගැනීම තමයි තියෙන ප්‍රධානම දේ වෙන්නේ. ඒ ප්‍රධානම දේ වෙන්න තියෙන යාන්ත්‍රණය තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මේ ප්‍රජා සෞඛ්‍ය සේවය කියන එක. ඒතර මේ ප්‍රජා සෞඛ්‍ය සේවය හරහා කොහොමද අපි නිරෝගී පුජ්‍යලයේ බිහි කරන්නේ, කොහොමද අපි මේ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්නේ කියන කාරණේ සම්බන්ධව මම හිතන්නේ පෙර පාසලේ සිටම විශ්වවිද්‍යාලය දක්වාම මම හිතන්නේ මේ ආකල්ප හදන්න වෙනවා, මේ කැම බීම හදන්න වෙනවා, මේ ඇවතුම් පැවතුම් හදන්න වෙනවා, මේ සාර ධර්ම හදන්න වෙනවා. ඉතින් ඒක ටිකක් කාලයක් යන කාර්යයක්. නමුත් අපි පාසල් අවදියේ සිටම විශේෂයෙන්ම පෙර පාසල් වලට අපි විශේෂයෙන්ම වැඩසටහනක් පෙර පාසල් ළමුන්ට සහ පෙර පාසල් පාලිකාවන්ට කරනවා. විශේෂයෙන්ම කොහොමද අපි කැලෙන්ඩරයක් හදලා දීලා කොහොමද මේ පෙර පාසල් ළමුන්ගේ කෑම බීම ටික දෙන්නේ කොහොමද පෙර පාසල් වල ක්‍රීඩා කරන්නේ අපේ අර පරණ අර පොල් පිටි කරත්තේ අර මේ එතකොට වෙන තියෙන පරණ සෙල්ලම් බඩු ඒතකොට මේවෙන් කොහොමද ළමයින්ගේ ආකල්ප අපි වෙනස් කරන්නේ මේ කෑම බීම වලින් කොහොමද කරන්නේ කියන මේ පෙර පාසලෙන් ඉඳලම මේ තියෙන සංස්කෘතිය මේ තියෙන දේශීය චින්තනය ළමින්ට දීලා මම හිතන්නේ මේක අපි ගේන්න ඕන කාරණයක් මේක එකපාරින් එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රජා සෞඛ්‍ය සේවයේ සයිබල ගන්නලා ඒ හරහා ඒ තියෙන පහසුකම් වැඩි කරලා ඒ අය ගමට යොමු කරලා මේ මිනිසුන්ගේ චර්යාවන් ආහාර රටාව සහ මේ විහරණ රටාවන් සහ මේ අනිත් එක අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඖෂධ පැලෑටි පිළිබඳව දැනුම නැති කාරණේ. ඔව් ඖෂධ පැලෑටි පිළිබඳව හරිම දැනුම අඩුකමක් තියෙනවා. ඉතින් ඊළඟ කාර්යය තමයි මේ ඖෂධ පැලෑටි රටේ වෙබන්නේ නැතුව ඒවා පිටරටින් ගේන ප්‍රශ්න. ඉන්දියාවෙන් ගේන ප්‍රශ්න. අපි මේවා කොච්චර ශාස්ත්‍රීය තාක්ෂණිකව කතා කරත් මේ බෙහෙත් නැත්තම් කරන්න දෙයක් නැහැ මකුත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවටත් අපි මේ රස්සේ විසඳුම් හොයාගන්න ඕන කොහොමද අපි තිරසාර ලෙස මේවා වගා කරගන්නේ අපි ගේන්නේ මේවා හදන්නේ දැන් අපිට දැන් මේ වෙනකොට අපි ලොකු අර්බුදයකටපත් වෙලා තිනවා ඉඟුරු සම්බන්ධව. වියලි ඉඟුරු මේ වෙලේ ටෙන්ඩර් මිල රුපියල් 1200 තිබ්බකට දැන් 3000ක් විතර පැනලා මේ කේස් එකත් එක්ක දැන් අපිට වැඩි මිලකට තමයි ඉඟුරු මිලදී ගන්න සිද්ධ වෙලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් මේක ASCII තියෙනවා. ඔව්. අපි මේ ගැටලු විසඳා ගමු දැන් කාරණයක් මේ ඔක්කොම කතා කරලා ආපහු ඉන්දියාවෙන් නම් අපි ඖෂධ ටික එන්න බලාගෙන ඉන්නේ අපි ආපහු අසමත්. හැබැයි මේවා වැවීම සම්බන්ධව විතරක් නෙවෙයි පුංචි දරුවාගේ ඉඳලා මේක චිත්‍ර අඳිනවා නම් අපි ජීවිතේ සමහර වැදගත්ම නැති විෂයන් අපේ ජීවිතේ අපේ කාලරාමුවක් ඇතුළේ ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැබැයි ජීවිතයේ ස්වස්ථතාවය පිළිබඳ සෞඛ්‍ය පිළිබඳ ඇත්තටම මේ දේශීය ක්‍රම වලට අපි දේවල් ඉගෙන ගන්නවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එහෙනම් පාසල් විෂයට මේව ඇතුල් වෙන්න ඕනේ නැද්ද? මිනිත්තු දෙකක කාලයක් දෙන්න පුළුවන් ඔබතුමාට මේ සමග ඒකාබද්ධ වැඩපිළිවෙල. මෙතුමා ආයුර්වේද පැත්තේ මොකක්ද ඒකාබද්ධ වැඩපිළිවෙලක ප්‍රවේශය? කොරෝනා තාම ගියේ නැහැ රටේ. තාම තියෙනවා. තාම මේක ඔබතුමා කියන ආකාරයට සමාජයේ තියෙනවා මේක. දැන් මොකද්ද මේක මඩින්න ශනිකව ඔබතුමා ලුණු ප්‍රතිකාරය කිව්වා. දැන් මෙතනින් පස්සේ මේ අපේ ප්‍රතිශක්තිය නිර්මාණය කරගන්න මොනවද තවදුරටත් කරන්න ඕනේ. ඊටාම කෙටියෙන් අපිට කියන්න සමස්තය පළවෙනි එක අර මෙතුමා කිව්වා වගේ අපි මොන්ටිසෝරියෙන් පටන් අරන් විශ්වවිද්‍යාල දක්වාම අපේ ජීවිතය අපි දවසේ ජීවිතය හැඩවත් කරගන්නට සබාදහමේ නීති රීති අනුව අපි වෙනස් කර ගැනීමට පුරුද්ද ඇති කරගන්න. එතකොට ප්‍රතිශක්තිය ඇති වෙයි. කන කෑමෙන්, ශෝෂණයෙන්, ගමන් බිමන් හැමදේම අපි ආහාරයෙන් අපි සබාදහමේ නීති රීති අනුව අපි කටයුතු කළොත් මේ කොරෝනා පමණක් නෙවෙයි අනාගත වසංගත වලට බේරීමට පුළුවන් මිනිසා අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. මම දෙන පණිවිඩය ඒකයි. මේක වැඩපිළිවෙල පටන් ගන්න ඕන ගමේ මොන්ටිසෝරින් සහ ගමේ සංවිධාන වලින් ඉඳලා තමයි විශ්වවිද්‍යාල දක්වාම පාසල ගිහිල්ලා ජන ජීවිතයට අපි යන්න ඕනේ. ඒ වැඩපිළිවෙල ඒකාබද්ධව කරන්න පුළුවන්.
ඒක හෙට කරන්න බැරි වෙයි. අනිද්දා කරන්න බැරි වෙයි. නමුත් ඔබට තියෙන වගකීමක් මේ වෙනුවෙන් මේ වෙලාවේ දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදගෙන දුරස්ථ භාවය රැකගෙන රෝග ව්‍යාප්තිය සඳහා වන සියලුම උපදෙස් පිළිපදමින් ඔබ මේ පිටස්තරින් ඔබේ ශරීරයට ඇතුල් වෙන ඕනෑම මාරාන්තික වෛරසයක් පරාජය කිරීමට හැකිවන පරිද්දෙන් ඔබ සොල්දාදුවෙක් හැට ඔබේ ඇතුළේ ඉන්න ආරක්ෂක බලල් අවදි කරගන්න. ඇතුළේ ඉන්න සන්නද්ධ කණ්ඩායම අවදි කරගන්න. සන්නද්ධ කණ්ඩායම කියලා කියන්නේ අපි තමන්ගේ ප්‍රතිශක්තියට ඔවුන් අවදි කරගත්තොත් තමන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නිරන්තරවම ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපට සුවපත් වූ හෙට දවසක් සංවාදයේ පෝෂණය කළා කොරෝනා මර්ධනයට දේශීය ප්‍රතිකාර කියන මාතෘකාව ඔස්සේ තිබේද කියන මාතෘකාව ඔස්සේ අපිට යම් අදහස් කීපයක් ප්‍රක්ෂේපණය වෙනවා. අපිට යම් ඒකාබද්ධ බැලුපිල්ලක අවශ්‍යතාවයක් තේරෙනවා. මේ බටහිර සහ පෙරදිග වෛද්‍ය කලාවන් එකතු වෙලා ගමනක් යන්න ඕන කියලා තේරෙනවා. අතරමැදි තැනක් අවශ්‍යයි කියලා තේරෙනවා. වයම් පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය SMAR සෙනරත්න මහත්මයා බෙහෙම ස්තුතියි ඔබතුමන්ට සංවාදයේ පෝෂණය කරාට. ඒත් එක්කම සබාදහමේ වෙදකම් පිළිබඳව එතුමන් බටහිර වෛද්‍යවරයෙක් විශේෂ වෛද්‍ය රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා බෙහෙම ස්තුතියි. ඔබතුමන්ට දීර්ඝාෂ පතනවා බොහොම අනගි සේවයක් කරනවා ශ්‍රී ලංකා වාසීන්ට. ඒත් එක්කම අද ඇත්තටම සැබවින්ම අපේ සමග පොරොන්දු වී සිටියා දේශීය වෛද්‍ය ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමන් සම්බන්ධ කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමින් හිටියා. එතුමන්ට අපි දැනුම් දීලා තිබුණා. එතුමන් කාර්යබහුල වන්නට ඇති. ඒත් එක්කම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ගරු සභාපතිතුමන් අනුරුද්ධ පාදනීය මහත්මයා අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් හිටියා. එතුමාට ප්‍රවෘන්දු වුණා. නමුත් කාර්යබහුල වන්නට ඇති. කෙසේ වී නමුත් ගැටලුවක් නැහැ. අපි අවසාන වශයෙන් බොහෝ දෙනෙක් බලා ඉන්නවා කොමසාරිස්තුමනි ඔබතුමන්ගේ දුරකථන ඇමතුම ලබා දෙන්න ඔබතුමන්ලාගේ දුරකථන ඇමතුම ලබා දෙන්න අපිට මේ මොහොතේ යම් අවස්ථාවක් ලැබුණොත් සහනයක් ලබා ගැනීමට ඔබතුමන්ගේ දුරකථන ඇමතුම ලබා දෙන්න. 077 37 26යි 910. නැවත තවක් 077 37 26යි 910. රාජේන්ද්‍ර විජිතුංග මහත්මයා 0.7 260යි 33යි 93. නැවත තවක් 0.7 260යි 33යි 93. ඔව් සංවාදේ නිමා කරන්න කාලය ඇවිල්ලා ඔබට අවශ්‍යතාවයක් තිබුණොත් කතා බහ කරන්න. නැවත ඉරිදා උදෑසන වැඩසටහන නැවත විකාශනය ඔබට බලා ගන්නට හැකියාව තියෙනවා. කොරෝනා මර්ධනය කරගන්නට සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්නට අපිට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වසංගත බිය දුර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ රාත්‍රියක් සුබ අනාගතයක් අපි ගිහිල්ලා එනම් ජය වේවා.